මෙම දම් දෙසුම් පෙළ නිදහස් මනසකින් යුතුව නුවණ මෙහෙයවමින් මනාව ශ්‍රවණය කරන්න. වචන පදවල නොපැටලී එයින් ගම්‍ය වන අදහස වටහා ගැනීමටම උත්සාහ කරන්න. සත්‍ය අවබෝධය පිණිසම උපනිශ්චය කරගන්න. සෑම සියලු දෙනාටම නිවනින් නිවීම පිණිසම මේ දම් දෙසුම් පෙළ උපකාරයක්ම වේවා. තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මොකද්ද ඊයේ ප්‍රශ්නේ? යෝනිසෝ මනසිකාරය කරන්න ඕනේ කියලා කතාවක්. ඔව් හැබැයි මෙහෙමයි දැන් යෝනිසෝ මනසිකාරය කියලා ගත්තාම යෝනිසෝ මනසිකාරය කියන්නේ මේ ඉපදෙන බව මල්ල ගන්නවා කියන එක නේ උතන අදහස. පැහැදිලිද? එතකොට දැන් ඕකට තමයි මම අර කියන්නේ පටන් ගන්න තැනින් අහුවෙන්න ඕනේ කියලා. දැන් වැඩේනේ මේකයි. දැන් පටන් ගන්න තැනින් අහුවෙනවා කිව්වට අපි ඉන්නේ ඉවර වෙච්ච තැනක. කියන්නේ දැන් අපි සත්‍යය කියලා අර්ථකථනය කරන්නේ ඉවර වෙච්ච ඵලයකට. තේරුම් කියන්නේ? දැන් මෙහෙම ගන්නකො දැන් එහෙ තේරුණාද මම කියන එක කිව්වහම ඕක ඉවර වෙන්න ඉන්න එපයි අයියට උත්තර දෙන්න එහෙමයි කියන්නේ. තේරෙනවද? හැබැයි දැන් මේකේ දැන් පටන් ගන්න තැන අල්ලන්න බෑ නේද? බෑ. ඒ හින්දා තමයි කියන්නේ ඕක මේ ඔතන තියෙන්නේ අර අවබෝධය කියන එක කියලා. තේරෙනවද? මම උදාහරණයක් දැන් මම අයියලට පේන්නේ මම මෙහෙම ඉස්සරහට කකුල තිබ්බහම දික් කරා කියලා. හරිද? මේ දික් කරපු කකුල අල්ලලා තමයි අයියලට හිතන්න වෙන්නේ ඔබ වහන්සේ ටිකකට කලින් තමයි ඕක හිතන්න ඇති තියන්නේ කියලා. තේරෙනවද? එතකොට ඒ වෙන්නේ මොකද්ද? ප්‍රතිඵලය දිහා බලලා ඒක උනේ කොහොමද කියලා අනිත් පැත්තට හිතනවා. ඒකට කියන්නේ යෝනිසෝ මනසිකාරය කියලා නෙමෙයි. පැහැදිලිද? ඒකට කියන්නේ මඤ්ඤණා කරනවා කියලා. පැහැදිලිද? ඇයි දැන් ප්‍රතිඵලේ බාරගෙන ඊට පස්සේ හිතනවා උනේ මෙහෙමයි කියලා. දැන් මං අහන්නේ මේකයි. දැන් ඕක මට ආපු හැඟීම වෙන කාටවත් හිතලා ගන්න පුළුවන්ද? බෑ. ගන්න බෑ. තේරෙනවද? ඒකයි මඤ්ඤණාව කියන්නේ. ඒක ඇත්ත ඇති හැටියෙන් දැකලා නෙමෙයි තියෙන්නේ. මේ ප්‍රතිඵලේ Taman දන්න බොරුවකින් බලලා. Taman දන්න බොරුවකින් නෙමෙයි අතරම. Taman දන්න අත්දැකීමකින් බලලා. පැහැදිලිද? කරා පැහැදිලිද? මෙතන වෙන්න ඕනේ මේක. අර අපි අර ඒ දවස්වල කතා කරේ උපමාවක් මේ උද්භිද විද්‍යාඥයෙකුත් ඉන්නවා. සාමාන්‍ය ලෝකේ මිනිස්සුෙකුත් ඉන්නවා. ඒ මිනිස්සේ ඒ දෙන්නටම ගෙන්නලා මේ ගහ පෙන්නනවා. ගහ පෙන්නුවම දෙන්නටම පේන්නේ අර පොළවේ මුඩ තියෙන ටික තමයි. හැබැයි උද්භිද විද්‍යාඥයාගේ අවබෝධය පෘතුලයි මුලත් එක්ක බලන්න. තේරෙනවද? සාමාන්‍ය මිනිස්සුන්ට එහෙම සිද්ධියක් නැහැ. සාමාන්‍ය මිනිස්සු කොහොමද කතා කරන්නේ මේ තියෙන ගහ තමයි කියලා. ඒකයි අර මේ ගහ පෙරලන්න කියලා දුන්නාම උද්භිද විද්‍යාඥයා කියන්නේ ගල්ලින්න. පුතඥ සාමාන්‍ය මිනිස්සයා කියන්නේ පොරවක් හරි ගැත්තක් හරි චේන්සෝයක් හරි. මේ දෙකේ වෙනස ඔය හින්දා. පැහැදිලි. හැමදෙස්සම උද්භිද විද්‍යාඥයාගේ පැත්තේදී ආයාසය සෑහෙන තීව්‍රව දාන්න වෙනවා. එයාට ඊටාම ලොකු ඉවසීමක් තියෙන්න වෙනවා. මොකද මුල ගලවන එක ලේසි නෑ. එයාට හිමින් හිමින් කරන් යනවා. ඒතර සංවරකම, ත්‍යාගශීලී බව, කරුණාව තමයි ඔක්කොම ටික හැදෙන්න ඕනේ එතන. හැබැයි චේන්සෝ එක කියන එකට එහෙම නෑ. ඕන අහුවෙන්නේ කපලා දානවා. ඒ ඉතින් ඉක්මන්නේ කුයික්නේ වැඩි. තේරෙනවද? යෝනිසෝ මනසිකාරය කරන්න හදනවා කියන එක ඔය වගේ එකක්. ඒ දැන් කරන්න කැඩෙනවනේ. දැන් මොන හරි දෙයක් කරන්න ඒක නැත බෙතර යනවනේ. ඒක නැසෙනවා. එනේ දැන් නිකම් මෙහෙම ගන්නකෝ. මොන හරි දෙයක් විනාශ කරන්න කිව්වම අපිට සතුටු වෙන්න පුළුවන් කොහොමද? මං කියනවා ගහක් සුණු විසුණු කරලා දාන්න. අපිට දැන් ඕක කරාගෙන සතුටු වෙන්න පුළුවන් කොහොමද? ඉවරයි කියලා. ඔව් ඉවරයි කියන එකෙන් සතුටක් කොහොමද ලැබෙන්නේ? සාමාන්‍ය කෙනෙක් දැන් කාලයක් ගිහලා සතුටක් ගන්න එක නෙමෙයි ඒගොල්ලෝ බලන්නේ. ඒවා ටක් ගාලා කුයික් සතුටක් එන්න බෑ. කරා ඉවරයි. අන්න එතනදී තමයි චේන්සෝ එකක් එහෙම පාවිච්චි කරනවා ලේසි වැඩි. ඒ ඉතින් කපන්න කුට්ටි පිටින් කැපෙනවනේ. තේරෙනවද? දැන් අර ගස් කොටන් කරගෙන ඉඳි බැලුවොත් කෑල්ලෙන් කෑල්ල මෙහෙම කපන් යනකොට තියෙන සතුට දැන් ඉවර වෙනවා කියලා. හැබැයි ගල්ලින් තියෙන මොනසට එහෙම හදිසියෙන් කරන්න බෑ. ඒ කියන්නේ ඒක හරියට අර උණ ගහක කතාවක් තියෙනවා. ඒ උණ ගහේ ස්වභාවය උණ ඇටේ පැල කරලා පළවෙනි මාසේ 2 3 4 5 6 12 පළවෙනි අවුරුද්ද ඉවරයි 2 ඉවරයි 3 ඉවරයි 4 ඉවරයි 5 ඉවරයි ඒත් නිකන් දැල්ලක්වත් නැහැලු. හරිද? හැබැයි පස්වෙනි අවුරුද්දෙන් පස්සේ අඩි 60ක් විතර එක දිගට වැවෙනවා කියලා කියන්නේ. ඔය වගේ තමයි දර්ශනය. ඒ කියන්නේ දර්ශන ඥානිය ආවගේ තමයි පැලේ පැලුණා කියන එක. මේ බීජේ යටපත් කරා කියන එක. පොළොවේ යට දැම්මා කියන එක. ඊට පස්සේ සාත්තු කිරීම තියෙන්නේ. ඒ සාත්තුව තුල බීජ ගැන හිත වැඩක් නැහැ. එයා බීජ ගැන හිත යන්නේ නැහැ. ඉතින් බීජ කියන හැටි යෝනිසෝ මනසිකාරය කියන්නේ උපදින තැන ළගත්ත කියන එක. ඒක තියෙන කෙනා දැන් මෙහෙම ගන්නකො නොදන්න මනුස්සෙට ඔය බීජ දීලා පැල කරපන් කිව්වොත් එහෙනම් ඌ මාසයක් දාය දෙකක් දාය අවුරුද්දක් දාය දානවා. හැබැයි දන්න මනුස්සයා දිගට දාන්නේ මේක දැල්ලක්වත් දකින්නවත් නැතුව. එයාට ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තියෙනවා මේකෙන් පස්සේ වෙනවා කියන එක. තේරෙනවද? අන්න ඒ වගේ සිද්ධියක්.
ඉතින් අර මෙහෙමයි දැන් වචනයක තියෙන අර්ථය ගැන පොඩ්ඩක් බලන්න ඕනේ අපි. යෝනිසෝ මනසිකාරය කරනවා හෝ කෙරෙනවා හෝ කියන සිද්ධියට වඩා ඒක කොහොමද ප්‍රායෝගිකත්වයට යන්නේ කියන එක බලන්න ඕනේ. මම සරල කතාවක් කියන ඕක නොවන පැත්ත. අපිට මොන හරි දෙයක් ගැන හිතන්න වෙනවා නම් එනේ හිතීමක් ගැන කතා කරනවා නම් අනිවාර්යෙන් ඒතර මොන හරි සම්බන්ධයි. පෙනීමක් ගැන කතා කරනවා නම් දෙයක් සම්බන්ධයි. ඇසීමක් ගැන කතා කරනවා නම් දෙයක් සම්බන්ධයි. දැනීමක් ගැන කතා කරනවා නම් දෙයක් සම්බන්ධයි. පැහැදිලි. ඒතර දෙයකින් තොරව අපිට දිට්ඨ සුතුමුතු විඤ්ඤාති කියලා හම්බෙන්නේ නැහැ. පැහැදිලි මං කිව්ව එක. ඉතින් එතකොට එතන තියෙන ඕනිසමනසිකාරයක් නෙමෙයි. තේරෙනවද? එයි දැන් මොන හරි දෙයක් අල්ලගෙන හිතනවා කියනවා කරනවා කියද්දිම ඒ දේ සම්බන්ධ අදහස කොහොමත් ඇවිල්ලාමනේ. ඇවිල්ලා කියලා ගන්න එපා අමුත්තක් හොඳේ අපි ඒක තුල ඉන්නේ. තේරෙනවද මං කියන්නේ? යෝනිසෝ මනසිකාරය කියද්දි මම මෙහෙම කියන යෝනිසෝ මනසිකාරය කරනවා නම් අයෝනිසෝ මනසිකාරය හම්බෙන්න ඕනේ. ඊටව සරල. යෝනිසෝ මනසිකාරය කරනවා නම් අයෝනිසෝ මනසිකාරය හොඳට අහුවෙන්න ඕනේ. තේරෙනවද? ඒ කියන්නේ පිරිසුදුකම දන්නවා නම් අපිරිසුදුකම 100%ක් හම්බෙන්න ඕනේ. පැහැදිලිද? අන්න එහෙම තමයි බලන්න තියෙන්නේ. වචන අවුලක් නැහැ. මේ හැබැයි හරියට එන්න ඕනේ වැඩි. පැහැදිලිද? අර කර්මඵලවාදයයි හේතුඵලවාදයයි පටලව ගන්න එපා. හිතන්න කියන්න කරන්න වෙන්නේ කර්මයක් ඇතුලේ. පැහැදිලිද? ඒ බවටමපත් වෙන්නේ, ඒ කියන්නේ ඒ ජීවිතේ බවින්ම ඒ අදහස එන්නේ හේතුඵලවාදයත් එක්ක. අර අපි කතාවේ බනිස් ගෙඩි උපමාව මතකද? කිවුල බනිස් කතාව මතකද? උදාහරණ මෙහෙමනේ දැන් අපි යනවා බනිස් ගේන්න. හරිද? ඒතකොට අපිටත් ෂෝකේස් එකේ ඉස්සරහ තියෙන බනිස් ගෙඩිය පේනවා. දැන් අපි යන පාරිභෝගික විතර අපිටත් තේරෙනවා මේක හදන්න නැත්තේ මෙහෙමයි කියලා. යෝනිසෝ මනසිකාරය කරනවා කියලා මොකද අදහස? මේක හටගත්තේ කොහොමද කියලා බලන එකනේ. හරි. දැන් පාරිභෝගිකයටත් තේරෙනවා හරි මේක මෙහෙම මොනවද මේ පිටියනම්මනම් අනලා රත් කළා හොඳමයි ගත්තේ කියලා. එයාටත් තේරුණා. මම අහන්නේ දැන් එයා මේ කිඹුල බනිස් ගෙඩිය හදපු විදිය එයා කවදාවත් දැක්කේ නෑනේ. එයා කෙලින්ම ඵලය බාරගෙන ඒකට හිතනවා. හොඳට බලන්න දැන් ඒ මිනිස්සයාත් මේක හදන විදිය හිතනවා. හිතන්නේ මේක හදන විදිය. ඒතර කූණිය තියෙන්නේ මේක හදන විදිය කියලා එකක්. මේක හදන විදිය කිව්වම ඵලය හදන විදිය හිතන්නේ. ඒකට තමයි කියන්නේ ඵලයට හේතු හොයනවා කියන. එනේ මොකද්ද? ඵලය හදන්න කර්මය හිතනවා. එතනවා ඒකට තමයි කර්මඵල කියන්නේ. එතනද ඕක තියෙන්නේ මේ සාමාන්‍ය ලෝක විශ්ය තුල. මම මේක වෙන් කරනව නෙමෙයි. මම කියන්නේ අපි ඉන්නේ ඕකේ කර්මයේත් එක්ක. හරිද? හැබැයි ඔය බනිස් ගෙඩිය කතාව හිතන්න බේකරි බාස්ගේ පැත්තේ. එයා බනිස් ගෙඩිය හදන්න නෙමෙයි කරන්නේ. එයා හැදීම තුලින් බනිස් ගෙඩියක් කරන් තියෙන්නේ. පැහැදිලි මම කියන්නේ. පාරිභෝගය කරන්නේ තියෙන බනිස් ගෙඩිය හැදෙන ක්‍රියාවලිය හිතනවා. බේකරි බාස් හදන ක්‍රියාවලියෙන් ඵලය ගන්නවා. වෙනස වෙනවද? පැහැදිලි. අර වංශේ වේදනා කරනවා. ඵලයේ හේතුවාදය හේතුඵලවාදය. අපි ඉන්නේ ඕකේ. මම ඒකයි කිව්වේ හේතුඵලවාදය හරියට දන්නවනම් අපි ඉන්නේ ඵලයේ හේතුවාදය කියලා හම්බෙන්න ඕනේ. ඒතර මම කිව්වේ. අපි හේතුඵලවාදය දන්නවනම් අපි ඉන්නේ කර්මය තුන කියන එක අපිට අහුවෙන්න ඕනේ. එහෙනම් තමයි යා කර්මයේ ගෙවෙන විදිහට ප්‍රතිපදාව හදන්නේ. තේරුණාද? එහෙනම් බඳ කියන අපන තේරුණා නම් අය අමුතුන් කරන්න දෙයක් නැහැ නේතන. කියන්නේ කොහොමද? දැන් මේ සිද්ධාන්තයේ තේරිච්ච කෙනාට දැන් හැසිරෙනවා කියලා අමුතුන් කරන්න දෙයක් නැහැ. අය ඒ තුලම ඉන්නවනේ. දැන් කරන්න දෙයක් තියෙනව අනිවාර්යෙන්. ඇයි දැන් දන්න කෙනා තමයි දන්නේ අපි කර්මයට අහු වෙලා ඉන්නේ කියලා. දන්න කෙනා තමයි දන්නේ අපි අපිරිසුදු වෙලා ඉන්නේ කියලා. දන්න කෙනා තමයි දන්නේ අපි කෙලෙස් වෙලා ඉන්නේ කියලා. දන්න කෙනා තමයි දන්නේ මමත්වයේ මන් තුල තියෙනවා කියන එක. එතකොට එයා නෙමෙයිද වැඩ ටික කරගන්න ඕනේ. මේ ටික ගෙවෙන්න වැඩ කරන්නේ එහෙමද? ගෙවෙන්න කියන එක නෙමෙයි. එයා හැමතිස්සෙම එයාගේ ප්‍රතිපදාව තුල තියෙන්නේම ලෝභ ද්වේෂ ටික සමනය වෙන පැත්ත. එහෙමයි. තේරෙනවද? ඔය කිරෙනවා කියන එක හිතන්න එපා මේ අතෑරලා දාලා ඉන්නවා කියන එක කිරෙනව නෙමෙයි. එතන හිත තියනවා වගේ එකක් නිකන් නේද? ඒක තියනවා වගේ එකක් ලෝභ දේශ මොහ කියන්නේ. ඒ කියන්නේ අපිට හිත තියනවා වගේ කියන එක නිකන් ඒ කියන්නේ දැන් මේ දහම දැකපු කෙනා දර්ශනීය තුල හිත පිහිටවනවා වගේ අදහසක් වගේ එතන සතිපට්ඨානයි කියන එකේ අදහස මොකක්ද? සතිපට්ඨාන කියන්නේ සිහිය පිහිටවීම තමයි බලන්න. ඔව්. සිහිය පිහිටවීම කියද්දී දැන් කියන්නේ අපි තුමුකෝ අවබෝධ කෙනෙක් අපේ හම්බෙන්න. හරි. එයා මේ සම්මා දිට්ඨිය කියන්නේ සිහියෙන් ඉන්නවා නම් එයාත් යම්කිසි දෙයක් සම්බන්ධ සිහියකින් ඉන්න බෑ නේද එතකොට? නෑ මම කියන්නේ ඒක නෙමෙයි. සතිපට්ඨානය කියලා පජානාති කියන මට්ටමින් කියන්නේ පජානාති කියන්නේ නුවණින් දන්නවා කියන එක. එනි ප්‍රඥාවෙන් දන්නවා කියන එක. නිකම් දන්නවා කියන්නේ දෙයක් සම්බන්ධව දන්නවා කියන එක.
මම කියන්නේ නිකන් හිතන්න අපිට තියෙන දැනුම අපිට විෂය කාරණා සම්බන්ධව තියෙන දැනුම බිහි වෙන්නේ මොකක් හින්දාද? මොනවා හරි දෙයකට දුන්න අර්ථකථනට ඉහියේ. හොර මං කියන්නේ බලන්න මොනවා හරි දෙයකට දුන්න අර්ථකථන කියන්නේ මොනවා හරි කියන එක නෙමෙයි. දැන් අපි මල සම්බන්ධව දන්න කරුණු තියෙනවානේ. ඒ මල නෙමෙයි අපි කියන්නේ. මල කියන එකේ කාරණා ටිකක් අපි කියන්නේ ඔය. තේරෙනවද? සතිපට්ඨාන කියන්නේ මල කියන තැනට හම්බෙන්න ඕනේ. මාර්ගඵල චිත්තේ කොහොමද? ඒකේ කොහොමද අර තියෙනවනේ සද්දා විවිධ චිත්තේ ඇතුළේම සතිය තියෙනවා. ඔව්. ඒ කියන්නේ හිතේ විග්‍රහ කරපු මේකේ සතිය කියන එක ඇතුළේ ගැන පිහිටන සිහිය. සිහිය පිහිටවීම කියද්දී අපි දේකට සිහිය පිහිටනවා කියද්දිම අපේ සිහිය රඳා පවතින දේ මත. ඒක හරියට මොකද අපි දෙයක් ගැන කතා කරනවා වගේමනේ. ඔය සිහිය කියන එකේ ඔය අදහස තේරෙනවද? ඔතන අපි ඔය මොකක් දැන් අපි සිහිය පිහිටවනවා කියන්නේ සිහියට නෙමෙයි ඔය කියන්නේ අපි ඔය හිතනවා කියලා කියන්නේ ඔතන. මම කියලා දෙනවද? දෙයක් සම්බන්ධ හිතන. ඔව් ඔය අපි සිහිය දැන් මෙහෙම ගන්න. මම ඉතාලසල කතා කරනවා. සිත නැත්නම් සිතුවිල්ල ගැන මට විස්තර කරන්න රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පහෙන් තොරව. පුළුවන්ද? අපි දන්න සිතුවිලි මට්ටම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලින් තොරව විස්තර කරන්න. මොකක් හරි ඇඳා ගන්න ඕනේ. මොකක් හරි ඇඳා ගන්න ඕනේ නෙමෙයි. ඒක මත තමයි සිත විස්තර වෙන්නේ අපිට. පැහැදිලිද? ඒතකොට හොඳට බලන්න අපේ සාමාන්‍ය ජීවිතයේ සිත කියන එකවත් විස්තර කරන්න බෑ. ඒතකොට සිහිය කියන්නේත් අපි දන්න විදිහට විස්තර කරන්න බැරි යන්නේ. ඔය අපිට විස්තර ගන්න බැරි සීමාව තමයි අපි එක එක වචන වලින් හිතන් ඉන්නේ. ඔය හැමතැනම තියෙන මඤ්ඤණාව. දැන් මම කියන්නේ මේ මඤ්ඤණාව වැරදි කියලා නෙමෙයි හොඳේ. මඤ්ඤණාව බව තේරෙනවා නම් ඇත්තටම සිහිය තියෙනවා. පැහැදිලිද? අපි කරන්නේ මොකද්ද? මඤ්ඤණාවක් කියන එකෙන් හිතනවා සිහිය කියලා එකක්. ඒතර මඤ්ඤණාව අහුවෙන්නේත් නැහැ. සිහිය කියලා ඉන්නේ අසිහියක. දෙකම අහුවෙන්නේ. මොනවත් අහුවෙන්නේ නැහැ. මම ඊට සරල උදාහරණයක් කියන අර අපි ලොකු සමහර මේ කතා කරපු එක. මට මේක විතර කියන්න බිඳුව සහ එක ඍණ එකේ වෙනසක් තියෙනවද සමානද? බිඳුව සහ එක ඍණ එකේ වෙනසක් තියෙනවද සමානයිද? සමානයි. සමානයි නේ. ඒ කියන්නේ බිඳුව සමානයි එක ඍණ එකනේ. ඔක තමයි අපි හිතන් ඉන්න සිද්ධිය. එද තමයි අපි හිස් බව කියද්දී තියෙන බවට මොන හරි හිතලා ඒක නොහට ගත්තා හෝ මේක පැනවෙන්න බෑ හෝ මේක රූප මාත්‍රයක් හෝ මේක සංඥා මාත්‍රයක් හෝ මේක උදා වෙලා වැවෙනයක් හෝ මොන හරි කියලා කරන්නේ මොකද්ද ඔය? තියෙන දෙයට හිතනවා. තේනවද? මම කිව්ව කතන්දරේ වැරදි. බිඳුව සමානයි එක ඍණ එක කියන්නේ සාමාන්‍ය ලෝක සම්මතය. ඒ හින්දා තමයි අපිට ඔය ප්‍රතිපත්තිය හරියන්නේ. එක ඍණ එකත් බිඳුවත් කියන්නේ අසමාන මේ ස්වභාවය. තේරෙනවද මම කිව්වේ? බිඳුව කියන එක මම අදහස් ගන්න යන්නේ බිඳුව සමානයි එක ඍණ එක නෙමෙයි. එක ඍණ එක කියද්දී එක නැති බවනේ එක ඍණ එක කියන්නේ. එක නොවන බව. එක නොවන බව කියනකොට මොකද්ද වෙන්නේ? නොවන එක බව පවතිනවා. තේරෙනවද? බිඳුව කියන්නේ බිඳුව. බිඳුව කියද්දී ඒක තමයි ඇත්ත යථාර්ථයේ ශුන්‍යතාවය. හරිද? ඒකට කවුරු හරි කියනවා නම් එකක් නොහට ගන්න බව කියලා. එකක් නොවන බව කියලා. එකක් උදා වෙලා නැති බව කියලා. ඒ සිද්ධිය තුලම කතා කරන්නේ උදා නොවෙච්ච එක ගැන. තේරෙනවද? අර ෆැක්ටෝරියල් 0 කියන්නේ ඕකට. ඒ කියන්නේ බිඳුවයි එක්ස්ක්ලමේෂන් එක කියන්නේ. ඒක සමාන වෙන්නේ එකට බිඳුවට නෙමෙයි. පැහැදිලිද? දැන් මම ඕකෙන් කිව්වේ මේකයි. දැන් අපි කරන්නේ එක ඍණ එක අරගෙන ශුන්‍යයි කියලා හිතන එකනේ. මෙතන තේරු ගන්න මොකක්ද දන්නවද? එක ඍණ එක කියන්නේත් එකක් බව. ඔන්නෝක තමයි සමුදය අහු වෙනවා කියන්නේ. පැහැදිලිද? සමුදය හම්බෙච්ච කෙනාට ඒකයි සමුදය වේ ඥානයක් කියන්නේ. උද්‍යව්‍ය කියන එක. හරිද? එතකොට උද්‍යව්‍ය ඥානය කියන කෑල්ලේදී අපි උද්‍යව්‍ය බලනවා කියන්නේ ඥානයක් නෙමෙයි. එයා දැන් මෙහෙම ගන්න දැන් උද්‍යව්‍ය දැන් අපිට ඇහෙන් බලන්න බෑ කියලා අපි යන්තම් තේරුම් ගන්න පුළුවන්. හරිද? එහෙම බලනවත් කියලා හිතා ගන්න ඕන නම් වැරදි ඈ. ඒ නිකන් මෙහෙම කුඩු කුඩු වලින් හැදෙනවා ඒව නෑ. හරි. හිතට හිතනවා කියන්නකෝ. දැන් අපි ටිකට කලින් කතා කරේ අපිට හිතට හිතන සිද්ධි හැමතිස්සෙම බිහි වෙන්නේ කොහොමද? ඉතුරු ටිකේ. හරිද? ඒ මට්ටමින් අපි හිතුවට මේ අපිට තේරෙනවා උද්‍යව්‍ය කියලා. එතන තියෙන්නේ උද්‍යව්‍ය නෙමෙයි. පැහැදිලිද මම කියන්නේ? ඔන්න ඕකයි මම කියද්දී අර හැමතිස්සෙම කියන්නේ. දැන් මෙතන මේ නුවණක් තියෙනවා නම් මෙතන හමු වෙන්න ඕනේ වැරද්ද මිසක වැරද්දක් බවට හිතීම නෙමෙයි. වැරද්දක් බවට හිතනකොටම හිතන බව වැරද්දක් නෑ නේද? ඒක අහුවෙන්නේ නැහැ. පැහැදිලිද මම කියන්නේ? වැරද්ද බවට හිතනවා. ඒතකොට ලොකු වැරද්දක් අහු වෙනවා. හැබැයි දැන් හිතනකම ඒක අහුවෙන්නේ. ඒක මිස් වෙලා යනවා නේද? තේනවද?
ඒකයි කියන්නේ ඕක ඔතන කරන්න බෑ කියලා. හරිද? කරන්න බෑ කියන්නේ නොකර ඉන්නවා කියන්නේ නෙමෙයි. නේද? මම කියන එක තේරෙනවද නැහැ? එතකොට ඒකයි මම අදහස් කරේ. අපි කරන්නේ මේකයි. දැන් අපි ඉපදෙනකොටම පවතින බව අපි දන්නවනේ. දැන් මේ මොහොතේ මම ජීවත් වෙනවා කියලා තේරෙන්නේ. අයියට කොහොමද මෙතන අයිය දැන් ලයිව් කියලා තේරෙන්නේ? අයියට මාව පේනවා. හරිද? එනේ මම නිසා තමයි දැන් අයියලා සජීව වෙලා තියෙන්නේ මේ මොහොතේ. ඒතර මේක තමයි අපේ සාමාන්‍ය ජීවිතය. හරිද? අපිට ඇස්සේ ටික ටික ඕක හිතනවා අනිත් පැත්තට. අපි හිතනවා නෑ මේ එළියේ තියෙන එක නෙමෙයි ප්‍රශ්නේ හිතේ තියෙන එක. මේ හිතෙන් තමයි මේ ප්‍රොජෙක්ට් කරලා බලන්නේ. හරිද? ඒතකොට දැන් එළිය සම්පූර්ණ බොරු මේ ඇතුළ තමයි ඔක්කොම ප්‍රශ්නේ. ඒක ඇතුළ සුද්ධ කරන්න හදනවා. එකක් දරුවනේ රූපස්කන්ධ විග්‍රහය. දුහදු ලස්සන පෙන්නනවනේ. එළිය කියන්නේ එකක් ඇතුළ කියන්නේ තව එකක් නෙමෙයි. මේ 11 ආකාරයම තමයි සමානන්නේ රූපයට. ඒතර කෙනෙක් කිව්වොත් එimhe එළිය බොරුයි ඇතුළ හරි ඇතුළේ තමයි ප්‍රශ්නේ කියලා. නැත්නම් ඇතුළ බොරු එළියේ තමයි ප්‍රශ්නේ කියලා. ඒ හැමතැනම මිස් වෙලා යන්නේ පොයින්ට. මෙතන කියන්නේ නෑ දැන් අජ්ජත් බහිද්ද කියලා වෙන් කිරීමේදී බහිද්දේ වැරදි අජ්ජත්තේ හරිවත් අජ්ජත්තේ හරි බහිද්දේ වැරදිවත් කියන ඒවා අන්ත කියලා බුදුහාමුදුරුවෝ ලස්සන පෙන්නන්නේ. ඒ කියන්නේ බහිද්දේ වැරදි කියන්නේ විඥානවාදය. හරිද? ඒ මැටීරියලිස්ටික් පැත්ත වැරදි කියලා කොන්ෂස්නස් පැත්තට එනවා කියන්නේම විඥානවාදය. හිත පැත්තට කොටු වෙනවා. හිත වැරදි බාහිර තමයි හරි කියන එක එනවා නම් එයා මැටීරියලිස්ටික්. ඕක තමයි සාමාන්‍ය ලෝක කතාව. ඕක හොඳට පෘතුලව හිතන කෙනාට තේරෙනවා හරි මේ එළිය නෙමෙයි ප්‍රශ්නේ. මේ මගේ හිතේ හැදෙන්නේ. ඕවට තියෙන උපමාත් මෙහෙමයි. දැන් මම තාරකයට අයියා කිව්වට දැන් අයියට ඉන්න පොඩි එකා අයියා කියන්නේ නැහැ නේ. තාත්තා කියන්නේ. හරිද? ඊළඟ අක්කා කියන්නේ මේ තාත්තා කියලා නෙමෙයිනේ. ඒ කියන්නේ ස්වාමි පුරුෂයා කියලා. දැන් අයියාගේ අම්මලා තාත්තලා කියන්නේ පුතා කියන එකනේ. දැන් ඒතකොට ඔය වගේ සිද්ධියකින් අපි තේරුම් ගන්නවා හරි නේද? දැන් මේ අපි කෙනා එක එකව මෙයාට කියනවා මිසක ඇත්තටම මෙහෙම එකක් හම්බෙන්නේ නැහැ කියලා. ඔගේ වැරද්ද මොකක්ද දන්නවද? අපි හැමෝම හිතලා ඉවරයි. කෙනා ඉන්නවා ඒ කෙනාට කියන එක වෙනස් කියලා. ආයි ඉහිලා තියෙන මොකද? ඇත්තටම විඥානවාදයට ගිහිල්ලා තින්නේ එතන නැත්නම් ආයි භෞතිකය මුල් කරලාද? භෞතිකය මුල් කරලා තියෙන්නේ. මම කියලා දෙනවා. ඒකයි සාමාන්‍ය ලෝකේ කෙනෙක්ට භෞතිකය ඉක්මවල හිතන්න බෑ. ඒකට හොඳ උදාහරණය හිතුවිල්ල ගැන කියන්න බෑ කියන එක. පැහැදිලිද? මගේ පොයින්ට් එක දෙනවා. මෙතන තියෙනද අපේ ජීවිතේ පටන් ගන්න තියෙන කෙලින්ම මේ කෙනෙක් බාහිරින්. ඔය බුදුහාමුදුරන්ගේ දර්ශනය වෙනස් වෙන එක තැනකින්. ඒතර බුදුහාමුදුරුවෝ හැමස්සෙම පෙන්වන්න හදන්නේ රූප නිසා ඇස දිනවා කියලා නෙමෙයිනේ කොහොමද? කොහේ හරි බාන්න දිනවද කියලා නෑ. ප්‍රධාන මූල ධර්මයේ කෙලින්ම පෙන්වන්නේ ඇස නිසා රූපේ බව. කන නිසා සද්දේ බව. නමුත් අපේ ජීවිතේ 100%ම 100% මං කියන්නේ 100%ම තියෙන අනිත් පැත්තට. රූප නිසා ඇස. සද්ද නිසා කන. ගන්ධය නිසා නහය. රස නිසා දිව. ස්පර්ශ නිසා ඇඟ. සිතුවිලි නිසා හිත. තේනවද? අපි ඉන්නේ හැමතිස්සෙම එකේ. අපි ඉන්නේ එකේ හරිද? අපි ඕක රිනේක කරන්න හදන්නේ කොහොම හරි. තේනවද? රිනේක කරනකොට සතුරු ඒක හරියට ගස් ටික කුට්ටි වලින් බෙදනවා වගේ. පැහැදිලිද? එකක් තේරුම් ගන්න. ඒ කියන්නේ මුලේ අගම දන්නවා කියන්නේ ඒ උද්භිද විද්‍යාඥයා ගහ කියන එක හමු කියන්නේ ගහ නොපවතින බව නෙමෙයි මම කියන්නේ හරිද? ගහ නොහටගත් බව නෙමෙයි මම කියන්නේ. ඒකයි හොඳ බලන්න ඔය උතන අර ඉතිමස්මින් කියලා කියන්නේ. මෙසේ මෙය කියද්දී අර මෙසේ කියන කෑල්ල තුර අදහස තියෙනවා. නැතු නිකන් මේ කියන එකට කොටු කරලා වැඩක් නැහැ හරි. ඒක මෙහෙමයි කොටු කරන්නත් බෑ මේ ඇති කල්ලි මේ නොවේ මේ නෝන කල්ලි මේ නොවේ කියද්දී කොටු කරන්නත් බෑ සාමාන්‍ය කාටවත්. ඇයි ඒ? දැන් මේ ඇති කල්ලි මේ වේ කියන සිද්ධිය ගන්න එක. කියන්නේ මේ ඇති කල්ලි මේ වේ කියද්දී දැන් අපිට ඕක බෙදෙන්නේ කොහොමද? ඇස ඇති කල්ලි රූප වේ කිව්වම අපිට තේරෙන්නේ දෙකක්. හරිද? දැන් ඉතින් ආයෙ හිතන්න බෑ ඕක දෙකක් නෙමෙයි එකක් කියලාත් ඈ. තේරෙනවද? අපිට අග්ගල ගන්න ඕද මේ ඇති කල්ලි මේ වේ කියද්දී අපිට සාමාන්‍යයෙන් හරි හරි. ඇස ඇත කල්ලි රූප වේ හරි හරි. දැන් පොඩ්ඩක් එහෙම හොඳයි ඇසයි රූපයි සමානද කියලා ඊට පස්සේ ගන්න නෑ ඒක වෙනස් නේද හාමුදුරනේ. ඊට පස්සේ අපි අනිත් පැත්තට හිතනවා නෑ ඇසමයි රූපය කියලා. ඒ කොහොමද කරේ? නෑ ඒ කරේ දෙකෙන් අඩු කරා එකට. දෙකක් එකට ගෙනාව ඔය එතන. ඕක තමයි ඒකත්වය කියන්නේ. ඔය ඔතන ඔය මූලධර්ම වෙනනේ ඒකත්වය නෙමෙයි හොඳ. ඒකත්වය කියන්නේ මොකද්ද? ඇසමයි රූපය. මමමයි කතාව. ඒකත්වයේ තියෙන භයානකම මේක. හරිද? දැන් ආයතනයක් තියෙනවා කියන්නේ ආයතනයක් හරිද? අපි දන්නව නේද මේ අර පරිබාහිර වැඩ කරන සේවකයෝ ඉන්නේ. ඔය ට්‍රාන්ස්පෝර්ට් කරන කට්ටිය, අතුපතු ගන්න කට්ටිය ඒගොල්ලෝ ඉන්නේ. මම අහන්නේ ඒ ආයතනයේ මුරකාරයවයි මුරකාරී මහත්මයාවයි අර එළියෙන් ඇවිල්ලා පැයකට රස්සාව කරලා යන මිනිස්සයවයි ගත්තොත් වඩා වැඩි වගකීම තියෙන කාටද? මුරකාරයන් නේ. තේරෙනවද? මුරකාරයයි එයාගේ හයි රෑන්කින් ඔෆිසර් ගත්තොත් ඒ දෙනගෙන් වඩා වගකීම කාටද වැඩි? ඔෆිසර් නේ. හැබැයි කවුද ඔය ඔතනින් කාර්ය බහුල වැඩි? මුරකාරයා නේද?
ඔය හිතලා කියනවනම් හරි ඈ. ඒ කියන්නේ මුරකාරයාට කාර්යබහුලකම වැඩි එළියෙන් බලනකොට. හැබැයි වගකීම ඇත්තටම වැඩි ඔෆිසර්ට. ඒ මනුස්සයාට ඒක හින්දා තමයි ඔෆිස් එකක් දීලා කාමරය ඇතුලේ AC එකලා තියෙන්නේ. පැහැදිලිද? ඊට පස්සේ මම උඩට රන් ගියොත් ඔෆිසර්ට වඩා ඊට උඩින් ඉන සෙක්‍රටරිට ඔහොම එන්න වගකීම වැඩි. හැබැයි ඒගොල්ලෝ නිදහස වැඩි වගේ පේනවා. හරිද? වැඩි වගේ පේනවා. ඕකේ වැඩිම නිදහස ඉන්නේ කවුද කියන්නේ ඔය කම්පැනි? නෑ උඩින් පේනකොට අයිතිකාරයා. නමුත් වැඩිම වගකීම දින කාටද? මිනිහට. ඔන්න ඕක තමයි ඒකත් ඒ කියන්නේ. ඒ කියන්නේ අන්තිමට කම්පැනියම මගේනේ බොස්ගේ. තේරෙනවද? ඒ මට්ටමෙම වගකීම එච්චර වැඩි. හැබැයි අර හම්බෙන මොනවද? වාහන ටිකයි මේ වටේ ඉන්න පිරිසයි ඒ තියෙන මේ සල්ලි ටික දැක්කහම ඌටි තියෙන නිදහස් කියලා. ඔන්න ඔය ඒකත් ඒ භයානකම. පැහැදිලි සිද්ධිය. ඒතර මම කියන්න ආවේ අතන. මම අර කිව්වේ මෙය නොහට ගන්න කල්ලි මෙය නැති කල්ලි මෙය නොහට ගනී කියද්දී හිතන්න එපා මේක නොහට ගත්තේ කියන එක. පැහැදිලි? අපි මේක කියනකොටම කරන්නේ එකක් කරන එක. පැහැදිලි මම කිව්ව එක. අපි දෙකක ඉඳලා අපි ඒක දෙක එකකට ගේනවා. හරිද? එකකට ගෙනල්ලා ඒක නොවන කල්ලි තමයි මේ කියන්නේ කියලා හිතනවා. තේරෙනවද? බටමිටි දෙකේ උපමාවෙන් එකක් වටනොත් අනිත් වටනවා කියන්නේ. ඔය එක තමයි. මම මෙහෙම එකක් අහන්න දයි. හරිද? දැන් බටමිටිය කියනකොට එන නිර්වචනයත්. හරිද? මම කියන එක බලන්න හරි. මේව ගන්නකො. මේකට කියන්නේ මොකක් කියලාද? ෆෝන් එක කියලානේ. මේක කැඩුවොත් මොකක් කියලාද කියන්නේ? කැඩිච්ච ෆෝන් එක නේද? දැන් මං අහන්නේ මෙහෙම බටමිටි දෙකක් තිබ්බොත් මේකට කියන්නේ මොකද්ද? මේ බටමිටියක් මේ බටමිටියක්. මේ දෙක ලං කරාම කියන්න ඕනේ බටමිටි දෙකක් ලං කරා කියන එකද? මේ බටමිටියක් මේ බටමිටියක්. හරි නිර්වචන දෙක හරි. මේ බටමිටි දෙක මෙහෙම ත්‍රිකෝණයට ලං කරලා ඔහොම තියෙන එක නේ අපි බටමිටි දෙක ලං කරා කියන්නේ. මේකට කියන්නේ බටමිටි දෙක ලං කරා කියලා. මොකක්ද කියන්නේ මේකට? ඒ කියන්නේ මේක ෆෝන් එකක්. මේක කැඩුවාම කැඩිච්ච ෆෝන් එකක්නේ. හරිද? ඊට පස්සේ මම මේ කඩපු කැලේ දෙක මෙහෙම ත්‍රිකෝණයට ලං කරොත් මේකට කියන්නේ මොකද්ද? ෆෝන් එක කඩලා ඒ දෙක හා කරා කියන එකද? ඈ? අපි කතා කරන්නේ මොකද්ද? ෆෝන් එක කඩලා කඩපු ෆෝන් එක හයි කරා කියලා කොහොම? ඒතර ඇත්තට මෙතන ෆෝන් එක කැඩිලවත් කඩපු ෆෝන් එක හයි කරපු එකක් නැහැ නේ. ඒ ඉතින් ෆෝන් එකටනේ ඔක්කොම වෙලා තියෙන්නේ. තේරෙනවද මං කියන්නේ? මට ඒක තාම පැහැදිලි නෑ. එහෙම ගන්නකො දැන් ගහේ තියෙනකොට අත්තක්. ඒකට කියන්නේ මොකද්ද? අත්තනේ. අත්ත කැඩුවොත් දෙකට. ඒකට මොකද්ද කියන්නේ? කඩපු අත්තනේ කියන්න ඕනේ. කඩපු අත්ත නේද කියන්න ඕනේ. අත්ත කැඩුවා කියලා කියන එක හරියද? ඇයි වැරදි? මේ අරක ගහේ තියෙද්දි කඩපු අත්තනේ. ඔව්. අත්ත කෙරුවා කිව්වොත් එහෙම නේ. ඒ අත්තයි කෙරුවා කියන අදහසක්. නෑ 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 ඒක තමයි බලන්න ඕනේ දැන් ඈ. දණ්ඩක් ගන්න ඕක එළින් මතට ලීයක්. දැන් උඩ එන්නේ ලීයනේ. ඔකට අපි කියනවා කවදාවත් කඩපු නැති ලීය කියලා. මම කියන්නේ නැහනේ. දැන් ලොරි මේකට මේ ලී මාඩුවට කියනවා කඩපු නැති ලීයක් දෙන්න කියලා. ඒක කියන්නේ නැහැ. මම කියන බලන්න අදහස හරිද? ලීයක් දෙන්න කියලා කියන්නේ. ඒක කඩනවා හරිද? දැන් මෙහෙම කැපුවා නම් කියන්නේ කපපු ලී දෙක කියලා. හරිද? නැත්තම් මෙතන ගන්න ඕනේ කැඩුවා නම් කඩපු ලීය කියලා. කඩපු ලීය සමානයිද ලීයට? නෑ නේද? හැබැයි හොඳට බලන්න මම කියන එක හරිද? ලීය කැඩුවාම කඩපු ලීයක් එනවා ගමන් අපි ওই සම්බන්ධ කරලා නැද්ද ඔය අවස්ථා දෙක? ලීය සහ කඩපු ලීය කියන්නේ සම්පූර්ණ පරස්පර දෙකක්. නමුත් අපි ජීවිතේක සම්බන්ධ කරන්නේ කොහොමද? ලීය කැඩුවා කඩපු ලීයක් හම්බුණා කියලා. එහෙනම් ආපහු අරක කොටසක් ගත්තොත් ඒක ලීය වෙනවා. නෑ. ලීයක් ගන්නවා කඩනවා. හරිද? එතකොට ලීයක් තියලා මෙහෙම දෙකට කඩපු ලීයක් මෙතනින් තිබ්බහම මේ දෙක සමානයිද? නෑ. මේකට කියන්නේ ලීය. මේකට කියන්නේ කඩපු ලීය. හරිද? අපි කියන්නේ මොකද්ද? ලීය කැඩුවා කියලා. මම කියන්නේ තේරෙනවද? ඒ ෆ්‍රේම් දෙක සම්බන්ධ කරන විදිය. අපි කියන්නේ ලීය කැඩුවා කියන්නේ. අපි කියන්නේ ලීය කැඩුවා කියලා.
දැන් ලීය කැඩුවා කියන එක මේ දෙකෙන් මොකටදයි තියෙන්නේ? ලීයටද කඩපුලියටද? කඩපුලියට. ලීයට. දෙකටම ගන්න බෑ. තේරෙනවද? තේරෙනවද? ඔව්. ඒ කියන්නේ අතන ලීය අරක කඩපුලිය. ඔව්. දැන් මං අහන්නේ ලීය කැඩුවෙල කොහොමද සම්බන්ධ කරන්නේ? ඒ දෙකේම සම්බන්ධයක් නෙමෙයි. සම්බන්ධ කරන්න බෑ. පැහැදිලිද? දැන් මට අර බටමිටි දෙක කතාවට එන්න ඕනේ උතන. දැන් අපි මේ කතා කරන්නේ මෙහෙම නේද? බටමිටි දෙක එකක් වැටුනොත් අනිත් එක වැටෙනවා කියලා කියන්නේ. උතන දැන් එකක් වැටුනොත් අනිත් එක වැටෙනවා කියද්දිම එතන තියෙනද චූටි කාලයක හරි ඔකේ වෙනසක් වෙනවා කියලා ඔය දෙකේ. එකක් වැටුනොත් අනිත් එක වැටෙනවා කියද්දි. මොකද්ද මෙතන වෙනවනම් වෙන්නේ? වැටෙනවා නම් දෙකම වැටෙනවා. එක දශමයක්වත් තියෙන්නේ නැහැ. මට එතන එන්න ඕනේ බටමිටි දෙකක් මෙහෙම තියලා බටමිටි දෙකෙන් මෙහෙම ලං කරලා තියනවා කියන නිර්වචන උඩට හරි වුණාට ඔය අදහස බලන්න ඕනේ එහෙම නෙමෙයි. බටමිටියක් කියන අර්ථයේ එකක්. මේ දෙක ලං කරලා තියෙන මේ තුන් මුලස කියන්නේ වෙන එකක්. තේනවද? ඒකයි නාම රූප වෙන වෙනම කතා කරන්න බෑ කියන්නේ. අර ඕකේ මං අනිත් පැත්ත කියනනම් ඔය උච්ඡේදයයි නිවනයි. නැති බව විස්තර කරන්න. නැති බව. යමක් නැති බවද නැති බවද? මොන හරි විතර කමන්නේ නැති බව. නැති බව ගැන විස්තරයක් කරන්න බෑ. ඇයි? නැති බවක් කියන යමක් නැති බව නම් මොකක් හරි මේ දේ නැහැ කියලා කියන්නේ. අන්න හරි යමක් නැති බව විස්තර කරන්න. දැන් අපෝ ඒක තියෙන බවක් තමයි ඒක උඩින්නේ. විස්තර කරන්න බෑ. තේරෙනවද මම කිව්වේ? කියන්නේ යමක් හරි කමන්නේ දාලා විස්තර කරන්නකො නැති බව. නැති බව. මෙතන අපේ අනිත් ලොකු හාමුදුරුවෝ නෑ. හරිද? ඔම කියනවනේ. කියනකොට මොකද වෙන්නේ? නැත්තේ කවුද? ඔව් නැත්තේ කවුද? නැති බව තේරෙන්නේ කාටද? දෙපැත්ත වෙනවා. හරිද? දෙපැත්ත වෙනවා කියන්නේ ඉබලේනව නෙමෙයි. තියෙනවා. හරිද? මෙතන මම කියන්න ඕනේ නැති බව විස්තර කරනවා නම් ඒක නැති බව නෙමෙයි. ඒකට කියන්නේ ඇති බව. පැහැදිලිද? අර මම එදා කිව්ව එක. there is nothing කියද්දි nothing is there. අතන මොනවද නැත කියද්දි නැති බව එතන ඇත. ඒකයි ඔහොම කියන්නේ. ඇත්තම නැති බව කියන්නේ ඔය උච්ඡේදය කියන්නේ ඕකට නෙමෙයි. උච්ඡේදය කියන්නේ නැති බවක්වත් අහුවෙන්න බෑ එතන. තේරුම ගියද? ඒකද අපි උච්ඡේද වාදය කියන්නේ තුන් නැති බව. නැති බවවත් හම්බෙන්න බෑ. පැහැදිලිද? ඕකයි නිවනයි ඊටාම සමානයි අපේ ඊට වචන වල. ඒ නිවන කියලා අපි කියන්නේ මොකද්ද? කිසිවක් හම්බෙන්න බැරි තැන. හරිද? ඕ ගැඹුරු නින්ද කියන එක බලන්නකෝ. ගැඹුරු නින්දයි නිවන වෙනස මොකද්ද? ඔහොම කියොත් එහෙනම්. සමානයි. අතිශයම සමානයි. එහෙන් බැලුවොත් එimhe ලෝකේන සියලු සත්වෝ අඩු ගානේ පැයක්වත් නිවනක ඉන්නවා. සීනේටි කරලා මරලා දැම්ම නම් ඉවරයි. මෙතන මං කියන එක තේනවද? ඒකයි අරූපාවචර බ්‍රහ්මතල වල පවා දුකෙන් මිදෙලා නැහැ කියලා කියන්නේ. ඒකින් තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ බුදු කෙනෙක් පහළලා පෙන්වන දුක්ඛාර සත්‍ය කියන එක ලෝකයට හීනෙන්වත් බලන්නත් බෑ කියලා. පැහැදිලිද? ඒතර අපේ ප්‍රතිඋපන්නයි කියන එක පොඩ්ඩක්. ඒක තමයි. ප්‍රතිඋපන්න බව කියන්න ඕන නම් නිවන ගැන කියන්න ඕනේ. හරිද? පැහැදිලිද? මොකද නිවනයි ප්‍රතිඋපන්න බව තමයි එක කැටගරියකට වැටෙන්නේ. ශාශ්වතයයි උච්ඡේදයයි තමයි ලෝකෙ පැත්තට වැටෙන්නේ. දැන් නිකන් තේරෙනවද සසරකට යන්න ප්‍රධාන හේතුව අන්ත දෙකේ ඉන්න එක. අන්ත දෙකේ ඉන්න බව අපිට තේරෙනවා නම් අපි ගැලවිච්ච කෙනෙක් නේ. මේකේ මෙතන මම හැමදාම කියතිනේ බුදු කෙනෙක් පහළලා ඔකට කියන්නේ දන්නකම නිසා දුකක් එනවා කියන එක නෙමෙයි. නොදන්නකම නිසා දුක එන්නේ කියලා. ඒතර නොදන්නකම නිසා දුක එනවා කියලා අපිට තේරෙනවද? අන්න ඒ හින්දා තමයි තේරෙන්නේ නැති සීමාවක පවතින දෙයක් තමයි අවබෝධය කියන්නේ. අවබෝධය කියන එක ආවා කියන එකෙන් තේරෙන සීමාව ඉක්මවන්නේ නැහැ. එතන මොකද වෙන්නේ? තේරෙන සීමාව පරිපූර්ණ වෙනවා. මම හිතනවා තමන් පොළවේ පය ගහලා ඉන්න තැන තමන්ට පේන්නේ නැහනේ. හරිද? වටේ පේන්නේ. ඔන්න අපිට දැන් තේරෙන සීමාව. හැබැයි අපි මේ පොළවේ පය ගහලා තියෙන අඩිය කුරුළු ඇසකින් බැලුවොත් අපිට කුරුළු ඇසක් තියන් ඉන්න බෑ දැන්. අපි නැවත ඉන්න තැනට එනවා. හැබැයි දැන් අපේ දැනුම පෘතුලයි. අපි දන්නවා මෙතන නිසායි එතන කියලා. ඉන්න තැන නිසායි මේ ටික තියෙන කියලා අපිට අහු වෙනවා නේ පැත්තට. එතකන් අහුවෙන්නේ මේ වටේ නිසායි මෙතන කියලා. ඒක හරියට මේ වගේ. අපිට සාමාන්‍ය ලෝකේ දුක එන්නේ ඔබ නිසා මට දුකයි කියලා. හැබැයි උඩින් බලන කෙනාට මම නිසා දුක බව හම්බ වෙනවා. ඒ කියන්නේ අපිට සාමාන්‍ය තියෙන්නේ රූප නිසා ඇස හම්බ වෙනවා කියලානේ. කුරුළු ඇසින් බැලුවොත් ඇස නිසා රූපේ හමු වෙනවා. දැන් මෙහිකයි. ඇස නිසා රූපේ හමු වුණා කිව්වහම ඇහැ ඇරිලා ඊට පස්සේ මොන හරි ආලෝකයක් වැදිලා අමුතුවට එකක් ඉපදිලා මේ ඒවා නෙමෙයි කියන්නේ හරිද? ඇස හමු වීමම රූපය වෙනවා.
ඒක ඒකත්වයට යන්නේ නැහැ. ඇයි යන්නේ නැත්තේ? දෙකකින් එකට එන එකක් නෙමෙයි දැන් උතන උනේ. මම කියලා දෙනවද? ලෝකෙ වෙන්නේ මොකද්ද? හරිද? රූපේ පේනවා. හරිද? මම මේ පැත්ත හරුණාට පස්සේ මේ රූපේ පේනවා. මේ රූපේ පේන්නේ නැහැ. එතකොට අපිට තේරෙන්නේ මොකද්ද? රූප වෙනස් වෙනවා කියලානේ. පැහැදිලි. ඒ වෙනස් වීම හම්බෙන්නේ මෙහෙම භෞතිකයත් එක්ක ගනුදෙනු කරන නිසා. හැබැයි පොඩ්ඩක් ওই විඥානවාදයෙන් හිතුවම තේරෙන්නේ නැහැ. හිතේ හදාගත්ත එක මේ පේන්නේ කියලා. අයියලා දන්නේ එක කියලා ගන්න එක. අයියලා දන්නේ එක. අයියලට මං කිව්වොත් එහෙනම් බිංදුව හදලා දෙන්න කියලා මොකද කරන්නේ කියලා? එක අයින් කරනවානේ. ඕක තමයි අපි දන්න බිංදුව. හැබැයි බිංදුව දන්න කෙනාට මම එකක් දුන්නොත් අයින් කරන්නේ කොහොමද? එක දන්න කෙනාට බිංදුව හදන්න දුන්නොත් එයා කරන්නේ එක ඍණ එක කරන එක. ඉරි දෙකේනවා. මම කියන්නේ බිංදුව දන්න කෙනාට එකක් දෙනවා. එයා කොහොමද අයින් කරන්නේ ඔබ? ශූන්‍ය කරන්න. පොද? දන්නවා කියන්නේ එක. බිඳුව දන්නවා කියන්නේ එතකොට එතනින් එහාට ආයේ එකක් නෑ නේද? එකක් නැහැ. මම කියන්නේ එකක් දෙනවා කියලා. ඒක කියන්නේ කතා කරන්නත් නෙමෙයි. නෝ මම කිව්වේ මෙහෙමයි. බිංදුව දන්න කෙනෙක්ට එක හම්බ වෙනවා. එයා කොහොමද ඔක බිංදුව කරන්නේ? බිඳුව ගන්න උත්සාහ කරන්නේ නැතුව. ඒතකොට ඒක පවතිනවා. ඉතින් බිඳුව දන්නවනේ. හොයි ඉතින් එකක් තියෙනවනේ නේද දැන්? ඒකත් බිඳුව වගේ ලකිනවා. නෑ කරන්න දෙයක් නෑ තමයි. මොකෝ දන්නවද? සාමාන්‍ය මනුස්සයට එක බව හම්බෙන්නේ නෑ. පැහැදිලිද? සාමාන්‍ය මනුස්සයට එකක් දුන්නා කියලා එක කියලා හම්බෙන්නේ නෑ. එක කියලා හම්බෙන්නේ නැත්තේ එයා බිඳුව දන්නේ නෑ. බිඳුව දන්න කෙනාට එක දුන්නාම දඟලන්න දෙයක් නෑ. මොකද එයා එක බව දන්නවා. එක බව පරිපූර්ණව දන්නේ බිඳුව සම්බන්ධ තියෙන අවබෝධය නිසා. තේරෙනවද? අන්න ඒකයි නැති කිරීම සහ නිරෝධයේ වෙනස. තේරෙනවද කියන්නේ? නැති කරන්න හදන්නේ බිඳුව දන්නේ නැතුව එකක් හොයන මනුස්සයා. දැන් මම මොකද්ද මුලින්ම දුන්න උදාහරණේ? බිඳුව දන්නේ නැති මනුස්සයට එක දුන්නා කිව්වහම එයා නැති බිඳුවක් දන්නේ නැහැ නේ. එයා බිඳුව වෙන අදහසක් නැහැ. එයාට හම්බෙන්නේ කෙලිම කුට්ටිය ඔහම. දැන් මනුස්සයාට ප්‍රශ්නේ තියෙන්නේ මේකේ දැන්. මිනිහා මොකද මේක හිමින් හිමින් අයින් කරනවා. දැන් මෙයා අර්ථකථනය කරගත්ත එක කියන්නේ ඇත්තටම ශුන්‍ය දැකලා ගත්ත අවබෝධයක්ද එයා හිතන් ඉන්න දර්ශනයකින් ගත්ත එකක් කියන එක. එතකොට එයාට සාපේක්ෂව එකේ අයින් වීමක් හම්බ වෙනවද නැද්ද? ඒ හම්බ වීම කියනකොට මෙයාට නිවීමක් තියෙනවා. ඒකයි අර ලෝකෙ තුල තමන් හිත රුලට ගියාම නිවනක් හම්බෙන්නේ. අයි හම්බෙච්ච දේ ඇනලයිස් කරලා බලනවා. තේරෙනවද? ඒකට අපේ වචන ටිකක් දාගත්තාම මේ තව ටිකක් සාධාරණ වෙනවා. එනේ උදා වෙන්නේ මෙහිමයි, වැය වෙන්නේ මෙහිමයි, නිරෝධ වෙන්නේ මෙහිමයි, හටගන්නේ මෙහිමයි කියලා බලනකොට ඒකත්වය කියන්නේ ඒකද? ඒකත්වය කියන එකටත් එන්නේ කොහොම තමයි. මම නිකන් උදාහරණයක් කිව්වොත් දැන් කාමයේ තුල ඉන්න කෙනාට ඒකත්වයක් නෙමෙයි තියෙන්නේ. ඊටාම දර්ථ මට්ටමේ ඩුවැලිටි එකක් තියෙනවා. කියන්නේ මෙතන මුගෙන් කාලා හරි කමන්නේ මගේ දේ ඉෂ්ට කරගන්න ඕනේ කියලා. තේරෙනවද? මූව රවට්ට හරි කමන්නේ මගේ දේ කරගන්න ඕනේ කියලා. ඕක තමයි මනුස්සකම කියන්නේ. ඔය ත්‍රිසංගතිය, පෙරේත, අසුර, අපාගතිය. මනුස්සකතේ එනකොට පොඩ්ඩක් තේරෙනවා මනුස්සකමක් තියෙන්න ඕනේ. මේ මනුස්සයා වගේම මං වගේම මේ මනුස්සයා හුස්ම ගන්නවා කියලා චුට්ටක් තේරෙනවා මනසක් තියෙනවා. ඊට එහා යනකොට මට අලාභ වුණත් කමන්නේ මේ මනුස්සයන්ට යහපතක් කරන්න පුළුවන් කියන මට්ටමෙන් දේව ධර්ම ටික හැදෙනවා. පවට ලැජ්ජා බය වෙලා. ඊටත් එහා යනකොට බ්‍රහ්ම මට්ටම එනවා. රූපාවචර. ඊටත් උඩට යනකොට අරූපාවචර යනවා. ඔන්න ඔය මට්ටමේදී ඒ කියන්නේ තමන්වත් නොතේරෙන මට්ටමට යනවා. ඒ දැන් මෙයාට මමත්වයේ ගලවන්න ඕනේ. ඒක උච්ඡේද වෙනවා කියන්නේ මොකද්ද? තමන් කියන ස්වභාවය නොදැනී යන මට්ටමට ගේනවා. මෙතන හොඳට තේරුණා නේද? අපි මේ එළියේ ඉඳන් කතා කරන්නේ දැන් මේක. මම උදාහරණයක් කියන්නේ. අපි හිතමු වටේම ජොගින් ට්‍රැක් එකක දුවලා එන කෙනා වගේ තමයි සම්පූර්ණ කාමී ඉන්න කෙනා. ඒ කෙනා නාල පිරිසිදුන වගේ තමයි මනුස්සකමට එනවා කියන්නේ. ඊට පස්සේ ඇඳුමක් දාගෙන ඇඳර යනවා වගේ තමයි මේ දේවතල වලට යනවා කියන්නේ. ඊට පස්සේ හිමින් හිමින් නිදා ගන්නවා වගේ තමයි රූපාවචර බක්තල වලට යනවා කියන්නේ. ගැඹුරු ඉන්ද්‍රපත් වෙනවා කියන්නේ මොකද්ද? අරූපාවචර. අන්න හරි. ඊට පස්සේ එයා ආයි උදේ නැගිටිනවද නැද්ද? නැගිටිනවා කියන්නේ ආයි බ්‍රහ්මතල වලින් බහගෙන එනවා. මම කියන උදාහරණයක් හරිද? හරිද? බහගෙන එනකොට මොකද? අරූපාවචරයෙන් නැගිටිනකොට රූපාවචරයි. එන්න එන්න මොකෝ වෙන්නේ? මනුස්සකන් ටික අයින් වෙනවා. රස්සාවට යන්න හදනකොට සම්පූර්ණ තිරිසන්. රස්සාවට ගියාගෙන පෙරේතයි. ටිකලා කරනකොට අසුර වෙනවා. එතන නිරියා පායට යනවා. ආයි රවුනේ. නැගිට ගාම වල්හේ දැවිල ඉතරයි මොකද? ඒකට ගන්න නෑ. බලන්න. ඒතර මම ඒතර උදාහරණයක් කිව්වා අපේ දවසේ රූටින් එක ගත්තත් එක තැනකව ශුන්‍යතාවයක් හම්බෙන්නේ නෑ. බලන්න. මම කිව්ව උදාහරණ දෙනවා නේද? මම මේ නැතුව කිව්වේ නිදා ගන්නකොට එහෙම යනවා ඒව නෙමෙයි ඈ. අදහස ගන්න. තාපෙච්චෝ එහෙම තමයි අපේ හම්බ. බලන්න. එතකොට නිකන් හිතනවාද ලෝකය ඇතුලේ කොහොම හරි හිතලා හිස් බව අල්ලන්න පුළුවන් කියලා.
බෑ. ප්‍රඥාව තියෙන කෙනාට ලෝකය කියන එක ලෝකය කියන එකෙන් හම්බෙන්න ඕනේ. ලෝකය නොවන බවට හම්බෙන්න එක නෙමෙයි වෙන්න ඕනේ. ඒක මං කිව්වේ බිඳුව දන්න කෙනාට එක හම්බ වෙනකොට එයා ඒකට දඟලන්නේ නැහැ. මොකද එයා බිඳුව දන්න හින්දා එක විදිහට දන්නවා ඕක. ඒකනේ බුදුහාමුදුරු කියන්නේ යථා භූත ඥාන දර්ශනීය කියලා. යථා අභූත කියලා කොහෙවත් තියෙනවා. එනේ ඇත්ත බොරුවක් විතර බලපන් කියලා තියෙනවා. ඒතරේ හිතලා බලන්න බෑ කියන එක දෙයියන්ට කියන්නේ. මම ශුන්‍යතාවයෙන් ඔව් අර අපි දාගතරේ මේ අර දෙවියෙක් කියලා ශුන්‍යත විහරණේ කතාව කියනකොට දෙවියෙක් කියලා කියනවා බුදුහාමුදුරන්ට මේ බුදුහාමුදුරනේ මමත් ඉතින් ශුන්‍යතාව විහරණේ තමයි ඉන්නේ කියලා. ඒ කියන්නේ යාත් ශුන්‍යතාවේ වාසය කරනවා කියලා. බුදුහාමුදුර අහන්නේ එක ප්‍රශ්නයක්. දැන් ඔබ ශුන්‍යතාවේ ඉන්න කියලා දන්නවද කියලා අහනවා. කියනවා ඒකේ මොෝ කියලා. ඒ මට්ටමේ බුදුහාමුදුර කියනවා ඉතින් ශුන්‍යතාවෙන් ඉන්න කියලා දන්න කමම අශුන්‍යයිනේ. එතන තේරෙන අර්ථය. ඒ පොයින්ට් එකම ඇතිනේ තේරුම් ගන්න ඕන. ශුන්‍යතාවය දන්න කෙනාට හමු වෙන්න ඕනේ අශුන්‍ය බව. අනිමිත්තකම දන්න කෙනාට හම්බ වෙන්න ඕනේ නිමිත්ත. තේරෙනවද? දුක ගැන දන්න කෙනාට හම්බ වෙන්න ඕනේ සැපේ කියන්නේ මොකද්ද කියන එක. ඒතකොට තමයි සැපේ රැඳෙන්නේ නැත්තේ. සැපේ කියන්නේ තණ්හාව. තණ්හක්ෂය කියන්නේ තණ්හාව නොවන තැන අහුවෙන කෙනාට හම්බ වෙන්න ඕනේ තණ්හාව මොකද්ද? අනාත්මය හම්බෙන දන්න කෙනාට හම්බ වෙන්න ඕනේ ආත්මය මොකද්ද? තේරෙනවද? අජීවව දන්න කෙනාට හම්බ වෙන්න සජීවී බව. අසුභය දන්න කෙනාට හම්බ වෙන්න සුභ බව. තේරෙනවද? අපි කරන්නේ අර අපි ඔය හිතන ප්‍රතිපදාව වලින් කරන්නේ තමන් ඉන්න වතුරෙන් තව වතුරකට පයින් එක කියන එක. මාළුවගේ සිද්ධි කරන්නේ. අපි මේ වතුරේ තියෙන අවුල බලනවා. හරිද? අනිත් වතුර ගැන අදහසක් නැහැ නේ. හිමීට එතනට යනවා. කාලයක් යනකොට එතන අවුල් වෙනවා. ආයි මෙහෙට එනවා. පැහැදිලි. හැබැයි මාළු ටැංකිය දිහා ඉස්සරහෙන් බලගෙන පොඩි කාට තේරෙනවා. පොඩි කාට හොඳේ මගේ ලොකෝ කිව්වේ පොඩි කාට තේරෙනවා මේ මාළුව ගුණෙක් කියන එක. ඒ ඉතින් වතුර මාළු කරගෙන ඉන්නවනේ. කනමෙල්ල. ඔන්න ඕකයි තේරුම් ගන්න තියෙන හොඳේ. ඒ කියන්නේ මෙතන මේ කියන්නේ සමුදයක් නැහැ කියලා නෙමෙයි. සමුදය බවින් හම්බෙන්න ඕනේ. මම හිතන්නේ විපස්සී සූත්‍රයි ගෞතම සූත්‍රනේ. ඒක තියෙන්නේ. ගෞතම සූත්‍රයේ තියෙනවා විපස්සීත් එක තියෙනවා. ඒකේ තියෙන්නේ අවබෝධ වෙනකොට තථාගතයන් වහන්සේ කියන්නේ සමුදය ලෙසත් නිරෝධය ලෙසත් අහුණා කියන්නේ. මම ඔකට එක තැනක් කියන්න. ඔය සත්‍යත්‍ය ඥාන ටික හොඳට බලන්න අරගෙන හරි. ඔතන බුදුහාමුදුරුවෝ කොහෙවත් කියන්නේ නැහැ. යමක් වැය වෙන විදිහ දැකීම තමයි වැය ඥාන කියලා. තේරෙනවද? ඒක එකක්. යමක් කියලා එක කියන්නේ නැහැ. තේරෙනවද? උදේ වැය ඥානවල තියනවද කොහේ හරි කියලා යමක උදේ යමක වැය කියලා. ඒතර කියන්නේ උදේ උදේ කියලා ස්වභාවය. ඔකට තමයි ප්‍රත්‍යুৎপন্ন බව කියන්නේ. පැහැදිලිද? ඒකේ අන්තිමට ලස්සන කතාවක් කියනවා. අන්තිමේ මේනේ හැම එකේම හත්වෙනි ඥානය පෙන්නද්දි මොකද කියන්නේ? මේ උදේ බලපු ඥානයේද අනිච්චයි කියන එක තියෙන්න ඕනේ. ඒතර ඒක අනිච්චයි කියලා බලන්නේ ඥානයකින් නේ. ඥානයේද ඥාණයෙන් අතික්‍රමණය කරන්න ඕනේ. ඒකෙන් කියන්නේ අතීත වර්තමාන අනාගතයේ උද්‍යව්‍ය බලන් ගිහිල්ලා ඒ ඥාණය අවදි වෙනවා ඊට පස්සේ ඒ ඥාණය අනිච්චයි කියලා හිතනවා කියන එක නෙමෙයි. ඒකයි අනුත්පාදයේ දන්න කෙනාට උත්පාදයේ හම්බ වෙන්නෙම අර ඥාණයද එනේ ඥාණයද අශුන්‍ය බවට අහු වෙලා. මං කිව්වේ බිඳුව හම්බ වෙනවා නම් හම්බ වෙනෝනේ එක. හරිද? ඒකේ එක හම්බ වෙන පළවෙනිම කාර්යය තමයි ඥාණය. ඒකයි ඥාණය රැඳෙන්නේ නැත්තේ. ඥානයත් ලෝකේ. ඥාණය ලෝකේ. ඒකයි ඉන්නේ ප්‍රඥාව කෙලස් කියලා. තේරෙනවද? ප්‍රඥාව නිකලස් නෙමෙයි ඒක තේරුම් ගන්න. මොකද ප්‍රඥාව බිහි වෙන්නේ. ප්‍රඥාව කියන්නේ බිහි වෙන්නේ. මේ සංකාර දුක පවතින ඉඳ. නැත්නම් ඉතින් ප්‍රඥාව කෙන්න ඕනේ නැහැ. දුක කියන එක බිඳුව නම් ප්‍රඥාව මොකද? අවශ්‍ය නැහැ. ඒ කියන්නේ දැන් සියල් ඉගෙනගෙන සියලු දේ ඉවර නම් ආයි ඒකට බුද්ධියක් තියෙන්න ඕනේද? බුද්ධියද ඉවරයි එහෙනම්. මම කියන තේරෙනවද නැගිනේ? තමන් ඔරුව පැදලා ඉවර නම් ඔරුව කරේ තියන් යන්නේ නැහැ. පැහැදිලි. ඒ වගේ ප්‍රඥාව කියන්නේ කෙලෙසක්. ඒකයි ඔය ඕවා ලෝකෝත්තර ඉන්ද්‍රිය ගණයට දීලා තියෙන්නේ. මම කියන්නේ පිරිනවම් පෑම කියන තැනදී අනුපදිශේෂය තැනදී අනුපදිශේෂ පරිණත ධාතුව කියන තැනදී ඉන්ද්‍රියක්වත් හම්බ වෙනවද? ලෝකෝත්තර ඉන්ද්‍රියක්? ඥානයක්? නෑ ඒකයි නිබ්බන්ති දිලා යදායම් ප්‍රතිපු කියන්නේ. ඒකයි පහන නිවුණ කියනකොට අපිට එන අදහසත් පහන නිවි ගියා කියලා තථාගතයන් වහන්සේලා පෙන්න අදහසක් දෙකක්. පහන නිවුණ කියද්දි අපේ අදහස තුල තියෙනවා නිවිච්ච පහන ගැන. ඒකයි මිත්‍යා දෘෂ්ටික ප්‍රශ්නය කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. රහතුන් වහන්සේ මරණින් පස්සේ ඉන්නවද කියන එක මිත්‍යා. එහෙමයි අපි අහන්නේ. නිවිච්ච පහන තියෙනවද කියලා අහන්නේ ඔය. නිවිච්ච පහන ගැන අදහස් එන්නේ ඇයි? මම කියලා දෙනවද? නිවිච්ච පහන ගැන අදහස් එන්නේ එයා බිඳුවකට දන්නේ නැතිද? තේනවද? මෙහෙමයි හොඳේ. නිවිච්ච පහන ගැන හරි අදහසක් එනවා නම් එයා ප්‍රඥාවන්තයි. ඒ බුදුහාමුදුරන්ගෙන් අහන්නේ ඕක.
මේ පරිණවාස රහතනවාස වෙනවද කියලා සාමාන්‍ය කෙනාට ඔය ප්‍රශ්නේවත් එන්නේ නැහැ. ඇයි යාට නැත කියන එක ශුන්‍යයි. පැහැදිලිම කියන එක. ඒ ප්‍රශ්න සාමාන්‍ය කෙනෙක් ඇහුවා කියලා හිතන්න බෑ. ඒ කියන්නේ සාමාන්‍ය මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ඉතින් මරුණට පස්සේ ආයේ මොකද්ද කතා කරන්න කියලා හිතෙන්නේ. එතන තේරෙන්නේ අර ස්වභාවය හිතලා දිනවා කියන එක. මිය පරිණාම පස්සේ ඉන්නවද කියලා අහන්න නම් එයාට හම්බෙලා තියෙනුනේ නැති බවක් හෝ පවතිනවද කියන එක. පැහැදිලිම කියන එක. ඒ ප්‍රශ්නේ නිකන් අහනවා නෙමෙයි. ඒකයි තේරුම් ගන්න. එතකොට මම හිතලා කියන්නේ කීප දහසේ මට මේකේ අන්තිම මේක සමරයිස් වෙන්න ඕනේ මෙච්චරයි. මෙතන බිඳුව දන්න කෙනාට එක හම්බ වුණාම එයා එකෙන් අයින් වීම නෙමෙයි කරන්නේ. එක බවට පත් වීම නෙමෙයි කරන්නේ. ඔය ඔක්කොම නොවන ස්වභාවයක් තියෙනවා උතන. නොවන ස්වභාවය කියන්නේ ඔය එක ක්‍රියාකාරකමින්වත් ඔය එක අයින් කරන්න බෑ. මම උදාහරණයක් කියන්නම්. එක අයින් කරාට පස්සේ අපිට හම්බෙන්නේ මොකද්ද ආයි? නෑ. එක අයින් කරාම හම්බෙන්නේ නැති එක. නැති එක කියද්දි එක. ආයි එක. ඒකයි කියන්නේ නැති කිරීම සහ නිරෝධය කියන්නේ දෙකක්. ඔන්න ඔය උදය වැය ඥානෙ ඔන්න ඔය එකට ගත්තොත්. ඇත්තටම එක කියන එක හම්බෙන්නේ උදයවගෙන් බැලුවොත් විතරයි. ප්‍රත්‍යুৎපන්නයෙන් බැලුවොත් විතරයි. නැත්තම් අපිට එක හම්බෙනවා සමහරලාට ලෝකෙට ආයි එක තැනදී බිඳුව හම්බෙනවා. ඇයි දැන් එක නැති බව කියන එක අපිට නැති එක කියන එක හම්බෙන්නේ නැහැ. මොකද නැති අන්තිය ගැලවිලා නැහැනේ උදේ ඥානෙ නැත්තම්. පැහැදිලිද? වැය කියන එක ගැලවෙන්නේ ඇත කියන අන්ත ගැලවෙන්නේ නැහැනේ වැය ඥානෙ නැත්තම්. පැහැදිලිද? එතනින් තේරෙනවද මේක? අපිට හරියට ඇත නැතවත් තේරෙන්නේ නැහැ මේක දැන්. තේරෙනවද? ඒ කියන්නේ එක නැති වුනහම බිඳුව කියලා අපි හිතනවා කියන්නේම අපේ මෝඩකම ප්‍රමුඛයි. දැන් මේක ශුන්‍යයි කියලා අපිට හිතවන්න. ඒ හිතවන්නේ ඇයි? නැති බව පවතින බවට හම්බෙලා නැහැ. නැති බව පවතින බවට අපිට හම්බෙන්නේ නැත්තේ උදේ ඥානෙ නැහැ. උදේ ඥානෙ නැහැ කියන්නේ වැය ඥානෙ නිකන් ඉන්න බෑ. පැහැදිලිද? වැය ඥානෙ තිබිලා උදේ ඥානෙ නැත් නැහැ. උදේ ඥානෙ නැති වෙලා වැය ඥානෙ නැත් නැහැ. ඔය දෙක තියෙනවා නම් ඔය ඥානෙම අනිච්චයි කියන එක නොයි ඉන්නෙත් නැහැ. පැහැදිලිද මම කියන එක? තේරුණාද? දැන් අපිට එකක් හම්බුනොත් හරිද? එකක් හම්බුනොත් ඕක නිසා දුක එනවනේ. මම නිකන් උදාහරණ කියන්න. දුක එනවනේ. ඔකෙන් කරන්න තියෙන්නේ මොකද්ද ඔය දුකෙන් අයින් වෙන්න? ඔව්. එක අයින් කරාට පස්සේ අපිට සාපේක්ෂව දුක ඉවරද නැද්ද? ඉවරයි. සල්මන් දැන් කතා කරන්නේ නැහැ. දැන් කොරෝනා ප්‍රශ්න තියෙනවද අපිට? දැන් මේලා නෑ. නෑනේ. අන්න හරි. නැහැනේ මේ වෙලාවට ඕක. නැහැ කියනකොට මොකද වෙන්නේ? නැති කොරෝනා ලෙඩේ දැන් තියෙනවා මෙතන. ඕක දන්න කෙනා මේ මොහොතේ සුවයෙන් ඉන්නවද? නෑනේ. ඕකට තමයි අපි කතා කරන්නේ පොටෙන්ෂල් කියන එක. හැකියාව කියන එක. තේරෙනවද? ස්වභාවය කියන එක, නේචර් කියන එක. ඔය නේචර් එක තමයි සමුදය කියන්නේ අත්‍තරම. පැහැදිලිද? ඔය නේචර් එක විනිවිද දකින්න බෑ ආයි. ඒ කියන්නේ ඒක දැක්කොත් ඉස්සරහට යනවා මිසක නොදැක්කොත් අපිට තියෙන්නේ ඉස්සරහින් ඉඳන් පිටිපස්සට කඩන්න. බිඳුව දැක්කොත් එක හමු වෙනවා තමයි මේ ස්වභාවය දැක්කොත් මේ අපි ජීවත් වෙන ජීවිතයට එළඹෙනවා කියන එක. බිඳුව නොදැක අපිට තියෙන ජීවිතෙන් බිඳුව හදන්න ගියොත් මොකෝ වෙන්නේ? මේ සිද්ධියෙන් අයින් වෙන්න වෙනවා. අයින් වුණ බව තේරෙනවා නම් එතනත් එයාට තාම ගැලවීමක් තියෙනවා. මොකද එයාට තේරෙන බවක් හරි තියෙනවා කියලා පෙන්න ගත්ත හැකි. හරිද? ඒ තේරෙන බවක් දැන් තියෙනවා කියලා පෙන්න ගත්ත හැකිනේ. හැබැයි තේරෙන බවම බිඳුව කළොත්. එනේ තේරෙන බවම නැති කළොත්. එනේ ගැඹුරු නින්දර ගියොත්. කියන්නවත් දෙයක් නැහැ. තේරෙනවද? ඒක හොඳට බලන්න හිතලා. අපි ජීවිතේ අපිට පොඩි හෝ සතුටක් එනවා නම් හරි මෙහෙම තමයි නිරෝධය හම්බෙන්නේ කියලා. ඒ මට්ටමෙම තේරුම් ගන්න නන්නතරයි. පැල. එතනම තියෙන්නේ ලෝකයේ කියන එක හමු වෙනවා නම් එතන දක්ෂතාවයක් තියෙනවා. පැල. ඒකයි එතන ඔය හොඳට තේරුම් ගන්න හරි බුදු පියාණන් වහන්සේලාගේ වෙනස යමක් කරලා හෝ නොකර යනවා කියන එකක් කරන්න බෑ. ඒ ශාසනය තුල. ඕගේ තරණය කරන්න පිළිහිටලා හෝ වෑයම් කරලා බෑ කියලා කියනවනේ. ඇයි? කරනවා කියන්නේ ආයාසයක්, නොකර ඉන්නවා කියන්නේ ඊට වඩා ආයාසයක්. ඒකයි ඔය දැන් කරන්න බෑ කිව්වම අපි ගන්නේ නොකර ඉන්නවා කියලා එකක්. නොකර ඉඳීම වැරදි කියලා බුදුහාමුදුරුවෝ අනිත් පැත්තට කියනවා. ඒකෙන් කියන්නේ කරන්න ඕනේ චුට්ටක් නොකර ඉන්න චුට්ටක් කියලා නෙමෙයි ඈ. තේරෙනවද? එනේ ශාස්ත්‍ර දෘෂ්ටිය වැරදි, උච්ච දෘෂ්ටිය වැරදි කියලා පෙන්නලා බුදුහාමුදුරුවෝ කියන්නේ ඒවා ශාස්ත්‍ර උච්ච දෘෂ්ටිය හොඳයි කියලා. ඕක යනවනේ 64කටම. එනේ තියනවා කියන එක වැරදි, නැහැ කියන එකත් වැරදි. තියනව නැහැ කියන එකත් වැරදි, නැහැ තියනවා කියන එකත් වැරදි. ඔයකින් කැටි කැටි යනවා. බුදුහාමුදුරුවෝ දුන්නේ අම්මයි තාත්තයි වැරදි නම් සියල්ල වැරදි එතන. පැහැදිලිද? මම කියන තේනවද? එතකොට මට ඒතර කියන්න ඕනේ
පිහිටීමක් තියෙන්නේ ආයාසයක්. වෑයම තුල තියෙන්නේ ආයාසයක්. ඒතර උතන ආයාස කරන්න හදනවා කියන්නෙම එයා කරන්න හදන්නේ මොකද්ද? එක නැති කරන්න හදන්නේ. එක නැති කරන එක හරියන්නේ නැහැ. එක බවට අල්ල ගන්නයි මේකේ අමාරු. පැහැදිලිද? එදා ඉපදිච්ච දරුවට වුණත් ගින්දරක් ලං කරාම මෙහෙම ශනික අත ගන්න එක ස්වභාවයෙන්ම තියෙනවා අපිට. නැතිවීම සම්බන්ධ හැද්දකින් අපිට හැමෝටම තියෙනවා. පැහැදිලිද? නමුත් වචනේ මට ගන්න වෙන්නේ වැයටත් වඩා නිරෝධය කියන එක. ඒකට අත්දැකීමක් ලෝකේ නැහැ. පැහැදිලිද? ඒක මම අර කියන්නේ හැම උපමාවම උඩින් ගත්තොත් යන්නේ උච්ඡේදයකට. පැහැදිලිද? උච්ඡේදයකට යන එක ඊටාම ලේසියි. හොඳේ මොකද දැන් අපිට කිව්ව ගමන් හිතෙනවනේ හරි හට ගන්න බෑ. වැඩේ හරි. හට ගන්න බෑ කියන එක නෙමෙයි කියන්නේ. එතකොටම ප්‍රශ්න කරනවා හට ගන්න බැරි මොකද්ද කියන එක. පැහැදිලිද? හට ගන්න බැරි මොකද්ද එතකොට? මේකද? ඔන්න ඔතනින් ගන්න අපි තුලම නිවන පවතිනවා කියන මහ දෙයක් නෙමෙයි. අපි හැමතිස්සෙම කතා කරන භාෂාව නැත්නම් ජීවිතය කියන්නේ ඔන්න ඔය නිවන තමයි. ඒ නිවන වෙන්නේ හිස් නිසා නෙමෙයි. නොසිස් බව හම්බෙන නිසා ජීවිතේ. තේරෙනවද කිව්වේ? ඔන්න ඕක තමයි සංකාරය කියන්නේ. තේරෙනවද? සබ්බේ සංඛාරා අනිච්චාදී කියලා දන්නේ කවුද? බිඳුව දන්න කෙනා. එයා බිඳුව දන්නකොට එයා ලෝකෙන් බිඳුව බල බල යන්නේ නැහැ. එයා දන්නවා හමු වීම එක බව. තේරෙනවද? හමු වීම කියන්නේ එයාට හමු වීම නෙමෙයි ඈ. එයාම තේරෙනවද? මේ කියන තැන ඔය මේ කියන එක ඒතකොට ඒකත් සමාන වෙන්නේ නැද්ද? නෑ. අපි ගන්නේ මේ කියලා දෙකකින් එකකට. එතනදී ඒකත්වය තමයි එන්නේ. පැහැදිලිද? ස්වභාවයේ ඉන්නේ කෙනෙක්. ඒ කියන්නේ ඒකත් ඇත්තටම ඒකත් ඉන්නේ කෙනෙක්. එයාට තේරෙන්නේ නැහනේ. එයා ඒ බවටම වෙලා තියෙනවා. බවටම කරන්නේ. එතකොට එයාගේ එතකොට උච්ඡේදයේ පැත්තට යන්නේ නේ. ඒකත් ඉන්නේ කෙනාද? ඒකත් ඉන්නේ. ඒකත් ඉන්න එකට ඇලීම් ගැටීම් වල අදහස උඟක් අඩුයි. එනේ ගහ මරා ගැනීම නැති මට්ටමන්නේ. අර ඔකට මම කියන්නේ ඒකත් එක තමයි අඳුන් කුඳුන් වෙලාව. ඉතින් අර නැගිනකොට තියෙන අමුතු අර බ්ලර් විෂන් එක. නින්දා තුනින්දාතර වෙලාව. ඒ වගේ. එතන යාට පැවැත්ම හම්බ වෙනවා. එයාවත් ලේසි ගලව ගන්න. ඔතන තේරෙනව නේද කියලා අහුවාම. හැබැයි උච්ඡේදය කියන්නේ නින්ද වගේ එකක්. එතනදි ගලවන්න බෑ. ඒකනේ ලස්සන වෙනවනේ අර අක්කන සූත්‍රය පෙන්නන්නේ. බුදුවරු ලෝකේ පහළ වෙනවා. හැබැයි අසඤ්ඤ සත්ත්වතල වගේ වල ඉන්න කටියට බණ කියන්න බෑ කියලා. තේරෙනවද? එතන ලස්සන පැත්ත දෙකක් තියෙනවා. ඒ කෙනාට ඉන්න බව තේරෙන්නේ නැහැ එකක්. බුදු කෙනෙක්ට තමයි තේරෙන්නේ මේ ලෝකතලයේ තමයි මේගොල්ලෝ ඉන්නේ කියන එක. ඒක හරියට අපි නිදාගත්තම අපි නිදාගත් බව තේරෙන්නේ නැහැ නේ. තව පොඩ්ඩක් අර මේ කියන්නේ මේ මෙසේ මේ ඇති කල්ලි මේ කියන එක ඒකත් නෝනේ කියන්නේ ඇයි ඒතන ඩිෆයින් එකේ අතරමත් මේ කියන එක අවිද්‍යාව වෙනවනේ. හහ. ඒක අවිද්‍යාව කියන්නේ ඒක ලෝකනේ. හරි. ඒක ලෝකෙ පැත්තෙන් ගත්තොත් ඔක ගන්න පුළුවන් වෙනවනේ ඒකත් ඒ පැත්තට. ඒක එහෙම වුණොත් ඇයි ඒක නොවෙන්නේ? අවිද්‍යාව පැත්තෙන් එනවද? අවිද්‍යාව පැත්තෙන් එනවනම් ඒකත් වෙන්නේ නැහැ. අවිද්‍යාව පැත්තෙන් එනවනම් ඒකත්වය අහු වෙනවා හරියට. මෙතන මේක තේරුම් ගන්න. ඒකත්වය කියලා තමන් දන්නවනම් ඒ කියන්නේ මොකද්ද කියන්නේ? දන්නවනේ. මෙතන ප්‍රශ්නේ මොකද්ද? ඒකත්වය කියලා නොදැනෙන එකයි ප්‍රශ්නේ මේකේ දැන්. මම කියන්නේ බෑද? අපි ඒකත්වය කියලා දන්නවනම් බය වෙන්න දෙයක් නැහැ. ඒකත්වය කියන එක දන්න කෙනාට ඒකත්වය හිර කරන්න බෑ කාටවත්. ඒක රැඳෙන්නේ නැහැ. රැඳෙන්නේ නැහැ. මොකද දන්නවනේ සිද්ධිය. දැන් මේ ප්‍රශ්නේ මොකද්ද? ඒක දන්නේ නැතිකම. එතන නොදැනෙන බව තමයි ප්‍රශ්නේ. තේනද? ඒ මම අර උදාහරණයක් කිව්වේ දැන් දෙකක් තිබිලා එකක් කරන එක ඕන කෙනෙක් කරන්න පුළුවන්. පුළුවන්නේ දැන් ඉතින් සයන්ටිස්ලා වගේ කරන්නේ. දැන් දෙකක් කෑ ලෝකේ තියෙන කෝටි ගණනක් තියෙනවා වේරියේෂන්ස්. ඒ ඔක්කොම එකට ගේනවා මේ මොනවද ශක්තියක් කියලා. ඔය කරේ දෙකක් එකට ගෙනා. බෑ. නැත්තම් මේ ඔක්කොම පටවි කියලා ගන්නවා. සුද්දාස්තික කියලා නැත්තම් නිල් පාට විතරයි කියලා ගන්නවා. තේරෙනවද? ඉතින් ඔය එකකට ගේන්නේ. මේකයි ප්‍රශ්නේ එකකට ගේන්නේ ඇයි? එකකට ගේන්නේ ඇයි? අඩු ගානේ දෙකක් හරි තියෙන හින්දා. ඔව් නැත්තම් ගේන්න ඕනේ. මෙතන කියන්නේ මොකද? යථා භූතය දකින්න. ඒ කියන්නේ ඇත්ත ඇති හැටියෙන් දැකහන් කියලා කියන්නේ. ඇත්ත බොරුවක් කරලා නෙමෙයි කියන්නේ.
පොඩි පැහැදිලිද? අපි කරන්න හදන්නේ දැන් මේ තියෙන ඇත්ත බොරුවට බලන්න හදන්නේ. ඒක නිකන් අපි මවාගෙන බලන්න. මොකද දන්නවද අර හිතනවා කියන එකත් නොහිතනවා කියන එකත් දෙකම දුකක් කියලා කියන්නේ. ඔව්. චේතනා සූත්‍රයේ මහරණි යමකුත් සිතාද යමකුත් කල්පනා කරේද යමකුත් නැවත නැවත පවත්වාද මේ විඥානයේ පැවැත්මට අරමුණ වේ. අරමුණ ඇතිකල්ලි විඥානයේ පිහිටීමේ. මේ විඥානයේ පිහිටිකල්ලි වැළුණු කල්ලි නාම රූපේ බැසගන්න වේ. නාම රූපපත්යෙන් සදායතනෙ කියලා ඉරිකම ස්පර්ශ වේ. වේදනාවේ දෘෂ්ණාවේ බවේ ඉරිකිරෙල්ල සෝකපරිදි දුදුපදාටගනි. මෙසේ මේ උදු දුස්පසේ අට ගැනීම වේ. මහණෙනි ඉතින් නොසිතාද ඉතින් කල්පනා නොකරේද කියලා නොකරන හැතර කියලා. ඒක ඔක්කොම ටික නොකරේද ආයිය දින නාම රූපපත්‍ය හදායතනෙ කියලා අරකම කියලා. ඒක හිතුවා හිතුවා කියන එක නෙමෙයි තියෙන්නේ උතන. හිතුවත් නොහිතුවත් නාම රූපයෙන් සලආයතන වේ හොඳේ. වෙනවා කියලා තියෙන්නේ. තේරෙනවද? ඉතින් ඉහාර කියලා ඒක අරූපේ තේරෙනවනේ. යථාභූතය දන්නේ. එනේ විභව තණ්හාව තේරෙනවනේ. උච්ඡේදේ ලස්සන කියනවනේ. නොහිතනවා කියන තැන. නොහිතනවා කියන තැන. නොහිතනවා කියන එක හිතෙන්න බෑ හොඳේ. අපි නොහිතනවා කියලා අපිට හිතනවනම් අපි හිතනවා. නොහිතනවා කියන තැන ආයේ මේ නොහිතනවා කියලා හිතනවා. සමදේ පැත්ත. කියන්නේ නෙමෙයි සාසදේ. තේරෙනවද? නොහිතනවා කියලා හිතෙනවනම් එතන නොහිතීමක් නෙමෙයි තියෙන්නේ. ඒක හිතන්නේ. සිතීම. ඒක කොහොමද තේරෙන්නේ ආයතන සක්‍රියයි කියලා? පැහැදිලිද? අපිට අහුවෙන්නේ නැත්තේ ආයතන පවතිනවා කියලා නොහිතීම තුල. يعني ගැඹුරු නින්ද තුල ආයතන සක්‍රිය කියලා තේරෙන්නේ නැහැ. තේරෙනවද? ඒකයි අර ලස්සන අතන කතාවක් කියන්නේ මේ ලෝවැසි තෙමේ අනුපදිශේෂ පරිණාම ධාතුවෙන් මිදෙන තාක් සංකාර දුකෙන් මිදෙන්නේ නැහැ කියලා. ඒ ඉන්ද්‍රිය ටික සක්‍රියයි හොඳේ ස්කන්ධ ක්‍රියාවලිය පවතිනවා. පැහැදිලි. බීජයක් තියෙනවා. පැලවෙනවා. කොහෙද දැම්මත් ශනික පැලවෙනවා. මේ බීජේ පැලවෙන ගතිය මේ බීජේ පැල නොවෙන්න නම් මොකද කරන්න ඕනේ? ඒක මේ සාතු අපිට කන්නේ උපරිම ඔය බීජේ පුච්චලා දාන එක. පැහැදිලි. පුච්චලා දැම්මත් අඳුර අලු ටිකක් හරි ඉතුරු නැද්ද? අලු කියන්නේ බීජයෙන් බයි ප්‍රොඩක්ට් එක. ඔය ටිකත් හුලඟේ ගහන් යන තාක් බීජේ ඉවරුණා කියලා ගන්න බෑ. හුලෙන් ගහන් ගියාගෙන හරියන්නේ මම උදාහරණයක් කිව්වේ හරි. ඒකේ කොහෙද හරියන්නේ? තේරෙනවද? ඒ කියන්නේ ඕක ශුන්‍යම වෙලා යන්න ඕනේ. ඔකට අර උපමාවක් දෙනවනේ අර ගහක කියන එක අර පොත ටික ඔක්කොම වතුරේ පා කරලා හරින්න කියලා අලු ටික වගේ නේ ඒක. ඒකේ දැන් අලු ටික පා කරාම අලු ටිකේ පා වෙලා යන එකවත් හමු වෙන්න බෑ. ඒ උදාහරණ ගන්න කන්ටෙක්ස්ට් එක හරි. හරිද? ඒ කියන්නේ දැන් මෙතන උදාහරණයක් කියන්න වෙන්නේ. ඒ කියන්නේ රහතුන් වහන්සේලා කියන්නේ බීජේ සාරත්වය බිඳුවටම බස්සපු චරිත වගේ. හැබැයි පොත්තේ බලේ තාම හිටිනවා. තේරෙනවද? මොකද්ද සම්මාදිට සූත්‍රයේ මේ කම්මවත වාරයේ පළවෙනි තැනනේ. එතනදී සාරිපුත්ත මහ රහතන් වහන්සේ කියන්නේ අකුසල මූලය දනිද කුසල මූලය දනිද හේතුව දනිද නිරෝධය දනිද මාර්ගය දනිද සම්මාදිටිය. ඔව්. සාමාන්‍ය ලෝකයා මේ කර්මයේ සම්බන්ධ හරියට අදහසක් තියෙන කට්ටිය නෙමෙයි. සාමාන්‍ය ලෝකයා රහත් බවට කියන්නේ රහත් සෝතාපන්න කියන්නේ කර්මයේ සම්බන්ධ අදහස තියෙනවා. ඒ කියන්නේ මම කියන්නේ කර්ම විෂය නෙමෙයි. තේරෙනවද? ලෞකික සම්මාදිට්ඨිය වගේ කර්මඵල විශ්වාසය කියන්නේ. ඒකේ උපරිමේ තියෙනවා. මොකද කළොත් විපාකින බව දන්නවා. පැහැදිලි. ඒ හින්දා තමයි කුසල කරොත් කුසල විපාකේ බව, අකුසල කරොත් අකුසල විපාකේ බව හරියට දන්නේ. ඒ හින්දා තමයි උන්වහන්සේලා සතර මේ දස අකුසලයෙන් මිදෙන්නේ. සීලය හික්මලා ඉන්නේ. ඒකනේ සීලය පිළිහිටනවා කියලාම කියන්නේ. ඒක කුසලයේ වැඩෙනවා. කුසලයේ වැඩෙන එකේ වාසිය මොකද්ද? අර අපි දවතාරා වගේ කුසලයේ වැඩෙනවා කියන්නේ හරියට මේ පැලවෙන්න තියෙන කුඹුර මේ මොනවද කුමිනාශක ගහ විනාශ කරනවා වගේ. උදාහරණ මණිපතර කිව්වනේ. කුසල වැඩෙනවා කියන එක. කුසලයේ වැඩෙන්නේ අර සාරත්වය අයින් කරලා. ඒතකොට ආයි පැල දැම්මට පැලවෙන්නේ නැහැ. අකුසලයේ වැඩනවා කියන්නේ පැල දාන්න පැලවෙන්න සාරවත් කරනවා කියන එක බිම. පෝෂණය කරනවා කියන්නේ. ලෝකයා කරන්නේ පෝෂණය කිරීම. මොනවා සල් උදාහරණයක් හරිද? පෞද්ගලිකව හිතන්නත් එපා මම කියන්නේ උදාහරණයක්. හොඳට බලන්න දැන් අපි ලෝකයේ තුල මොන හරි අපිට ප්‍රශ්න කාපේ නඩු කියනව නේද? නඩු කියන්නේ ඇයි? ඒක තමයි දිනන්න ඕනේ කියලා හිතන්නේ ඇයි? අපිට අසාධාරණයක් වුණා. ඒ අසාධාරණයට මේකට වන්දියක් අපිට දෙන්න වෙන්නේ නැහැ. අපි නඩු දැම්මේ නැත්තම් කියලා අපි දන්නවනේ. එතනින් මම මොකද හිතලා තියෙන්නේ? කර්මයට විපාකයක් වෙන බව අපි දැනගෙනද කරන්නේ? නැහැ. අදහසක් නැහැ. තේරුම් ගන්නේ. හොරෙක් අපේ ගේ කොල්ල කනවා. අපි පුළුවන් තරම් උපරිම ශක්තිය දාලා හොරා වල්නවද නැද්ද? අල්ලන්නේ. අරගෙන අපිට අදහසක් නැහැ. අපි දන්නවා හොරා බැලලා ගියොත් එහෙම උට මොනවත් වෙන්නේ නැහැ කියලා. උට පනිෂ්මන්ට් එකක් දෙන්න ඕනේ. දෙන්න ඕනේ. මේ අපි රූපස්කන්ධ විග්‍රහය අපි අරන් තියෙන රූප කියලා එක්ක බාහිරට නැත්තම් ඇතුළට. තව 9ක් මිස් වෙනවා නිකන්. අතීත වර්තමාන අනාගත හීනලඟ දුරු වෙනිත සියුම් කරන බාහිර අභ්‍යන්තර කියන ඔය 11ක් එනවා. ඒක රූපය කියන නිර්වචනය කියන්නේ ඔය 11 මිසක් එළිය හෝ ඇතුළ හෝ දුර හෝ ඒව නෙමෙයි. පැහැදිලිද මම කියන්නේ? අපිට අවුින් අර දෙකනේ.
අහුවෙන්නේ කියන්නේ අන්න ඒකයි මම කිව්වේ. අපි දන්න රූපේ ඕක. يعني ප්‍රකටව තියෙන එක ප්‍රබලව තියෙන කියන්නේ අපිට පේන්නේ නේ දුර ළඟ කියන්නේ මේ අජත්ත බහිද්ද කියන එහෙමයි. එතන ලොකහද කිව්ව ප්‍රබල කියන වචනේ සාමාන්‍යයට එන්නේ නැහැ. එනේ ප්‍රමුඛ වෙලා තියෙනවා කියලා දන්නවනම් එයා දන්නවනේ අප්‍රමුඛව පවතිනවා කියලා. ඕක තන්නේ. ඊට බොහෝ වෙලාවට නේද රූප කිව්වම මේ රූපයක් කියලා එක අල්ලලා අපි යන්නේ නේ. අපි මේක රූපණයක් ගැන මේක රූපණේ කියන එක නෙවෙයි රූපණේ කිව්වා තමයි රූපණයක්. එනේ රූපණය රූපතීති කියන්නේ මෙහෙම අල්ලලා ගන්න බෑ. හරිද? මම නිකන් උදාහරණයක් දැන් මේ ෆෝන් එකක්නේ. ෆෝන් එක කියන එක අල්ලන්න. හොඳට ගන්න. ෆෝන් එක නිසයි ෆෝන් එකක් අහුවෙන්නේ කොහොමද? මම හිතනවා ෆෝන් එක නිසයි ෆෝන් එකක් හම්බෙන්නේ. අල්කයන් විතර වෙනස හොඳේ. ඔය ෆෝන් එක කියන ස්වභාවය තමයි ස්කන්ධ ටික. ඒකෙම ඵලයක් තමයි ෆෝන් එක. තේරෙනවද? මම කියන එක. يعني ෆෝන් එක කියන එක හරියට පංචස්කන්ධ මට්ටම වගේ. ෆෝන් එකක් කියන්නේ පංච උපාදානස්කන්ධ මට්ටම වගේ. මෙහෙමයි දෙකකට බෙදනකොට වල කොහොමද අපි ගන්නේ උපාදානස්කන්ධ. ඔකේ අපිට කොහොමත් උපාදානස්කන්ධ මට්ටම තමයි කියවේ. ඔබ වහන්සේ මූල ස්වභාවය කියන්නේ ඒ කියන්නේ මූල ස්වභාවය කියලා බෙදනව නෙවෙයිම. මේ මම කියන්නේ දැන් අපි කරන්නේ ෆෝන් එක අල්ලලා ඒක හැදෙන විදිහ හිතන එකනේ. මේක රූප වේදනා සංඥා සංකාර රූපණේ නම නම් කියලානේ. ඒක නෙමෙයි සිද්ධිය. රූපණේ නිසාමයි හමු වෙන්නේ. තේරෙනවද? ඒ රූපණේ කියන එක තව චුට්ටක් නිකන් ඒ අර්ථකථන නිකන් උපමාවක් වගේ හරහා අපිට පෙන්නනවා. රූපණේ කියන්නේ හරියට ස්වභාවය. ඔව්. මේ කොරෝනා කියන එක දැන් අන්න හරි. එනේ දැන්ටත් කොරෝනා හැදෙන්න පුළුවන් හැකියාව තියෙනව නේද? ඒ හැකියාව තියෙන එළියෙන්ද ඇතුළෙන්ද? ඇතුළ කියන්නේ මේ හිත නෙමේ. හරිද? ඒක මාරු කරන්න එපා. ඒ ස්වභාවයම කියන එක වගේ හැකියාව. මෙතන අපිට මෙතනයි කියලා තැනක් ගන්න බෑ. තැනක් ගන්න පුළුවන් හැදුනහම. ඒකනේ දැන් කට්ටිය පින් පොයින්ට් ගන්න මෙතනින් තමයි පළවෙනි කොරෝනා රෝගේ හමුුනේ කියලා. තේනවද? ලෝකයාට යමක් පින් පොයින්ට් ගන්න පුළුවන් වෙන්නේ හම්බුනොත් යමක් විදිහට. ඒකත් ඉන්ද්‍රිය ගෝචරුනොත් විතරයි. තේනවද? දැන් මේ කොහෙද චීනේ හම්බෙනකොට දැන් ඒ වෙලාවේ දෙක පාට ඔක ඇති උනේ. නෑනේ. දැන් හැබැයි විද්‍යාඥයෝ පවා කොහොමද කරන්නේ? එතන හම්බ වෙච්ච දේ නම් පිටිපස්ස ට්‍රේස් කරන්නේ. ට්‍රේස් කරලා ඒගොල්ලන්ට අන්තිමටම හම්බෙන ක්ලූ එකෙන් අතර නම් මෙතනින් වෙන්න ඇති කියලා. ඒක හරියට ලෝකේ ආරමුණේ කවද්ද කියන එකට තාම ප්‍රශ්නයක් තියෙනවා වගේ. ලෝකේ මේ භෞතික ලෝකය මහා පිපුරුම් වාදයෙන් ආරම්භ වුණා කියලා ගත්තට ඊටාම සරල ප්‍රශ්නයක් තියෙන දැන් මහා පිපුරුම් වාදයට කලින් මොකක්ද උනේ කියන එක. නෑ ධර්මයේ වෙච්ච ඵලයේ අල්ලන තමයි මුල හොයාගන්නේ. අපි ප්‍රැක්ටිකල් ගත්තාම සමුදේ බලන්න. ඒ කියන්නේ මේ පුටුවේ සමුදේනේ බලන්නේ. ඵලය අල්ලගෙන එක වෙච්ච හැටි බලනවා. එක විද්‍යාවෙන් කියලා බලනවා. තමයි මොකක් හරි විදිහට නැත්නම් ඔය ඊසි තියෙනවා. ඒ බලන එකම සමුදය කියලා හුවනවා නම් හරි. බලන්නේ සමුදය නෙමෙයි. බලන එක බලන එකම සමුදය කියලා හුවෙන එකත් බලන්නේ සමුදය කියන්නේ දෙකක් නේ. තේරෙනවද? බලන එකම කියන එක අහුවෙනව නම් හරි. තේරෙනවද? බලන්න දින හැකියාව වගේම රුප්පනේ. දැන් මේක මම මේක බලන්න ගියා. ඔව් ඒ කියන්නේ අරක තමයි වැඩිද හැකියාව කතා කරනකොටම දෙයකින් කියන්න වෙන්නේ. අන්න ඒකයි මම කියන්නේ කොහොමත් අපි යමක් අරගෙන කමයි කතා වෙන්නේ. කතා කරන්න තියෙන්නේ නැත්නම් මේක උපමාවක්වත් කියන්න බෑනේ. අවිජ්ජාපච්චය සූත්‍රය හොඳම සූත්‍රය. ඒතර බුදුහාමුදුරු කෙලින්ම කියනවා අවිද්‍යාව යනු මොකද්ද? අවිද්‍යාව කාගේද කියලා අහන ප්‍රශ්නෙම වැරදිලු. ඒතර යමක් අනිච්චයි කියලා එතකොට කියයිද? ඔව් එතකොට වැරදි. ඒතර වැරදිනවා. තේරෙනවද? ඕකෙන් ගන්න විස්තරය අරගෙන මේක අනිච්චයි මේ මට අනිච්ච තේරෙනවා කියන ප්‍රශ්නේ වැරදි. එතන ඒක ඇත්තට මේ අර කතාවත් එක්ක තමයි ඒක පැහැදිලි කරගන්න වෙන්නේ අනිවාර්යයෙන්. අර ඒ භාෂාවත් එක්කම කොහොමද දෙයක් යමක් ඔය වගේ එකක් එක්කම තමයි එන්නේ. එහෙමද? මොකද භාෂාවක් ලෝකේ හදන්නේ මේ ස්වභාව පැහැදිලි කරන්න නෙමෙයි. පැවැත්ම සඳහාම පැවැත්ම පැහැදිලි කරනවටත් වඩා පැවැත්මේ දේවල් පැහැදිලි කරගන්න. පැවැත්ම පැහැදිලි කරගන්න. පැවැත්ම පැහැදිලි කරන්න ඕනේ අපි කොහොම පැවැත්මන්නේ. දැන් අපි ජීවත් වෙන හින්දානේ අපිට ලෙඩ හැදෙන්නේ. අපිට ජීවත් වීමෙන් අයින් වෙන්න ඕන කම නැහැ. අපිට ලෙඩ හැදෙන්න නැතුව ඉන්න ඕනේ. ඕකට නේ නසුවර්ගය කියන්නේ. තේරෙනවද? ඒක තමයි. අපි නිවනක් බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ. නිවන කියලා අපි හොයන්නේ අර නොදන්න ස්වර්ගය තමයි. දුක නැතිව චූන් එකේ ඉන්න පුළුවන් එක් වගේ. මෙහෙමයි. එතන චූන් එකේ ඉන්නවා කියලාවත් යෙදෙන්නේ නැත්නම් තමයි ඇත්තම සතුට කියන්නේ. ඒකත් වැරදි කියලායි බුදුහාමුදුරු වෙන්නේ.
ඒක තමයි මේ ඔක්කොම ඒවා මුල කියලා පෙන්නන්නේ. තේරෙනවද? ඒකනේ අර කියන්නේ මහා සාවද්‍යයයි තාම අමාරුයි අයින් කරන්න උපේක්ෂාව කියලා. අයින් කරන්න අමාරුයි ඇයි කියන්න මොන හරි දෙයක්. තේරෙන්නේ නැතුණත් වඩා ඒක එච්චර ප්‍රණීතයි. ඒ හින්දා තමයි බලෙන් කිව්වොත් අයින් කරන්නේ නැත්තේ. හරිම කියලා හිතනවා. ඔව්. ඒතකොට මම අහන්නේ මේකයි. ලෝකෙට කාලයක් තිස්සේ හැම මනුස්සයටම ඉතාම ලොකුම සැප හම්බෙන දෙයක් ලෝකෙ දිගට පැවතුනා නම් ඒකේ අඩුපාඩු පෙන්වන්න වචන හදයිද? ඉතින් හදන්න වචනයක් නැහැ නේ. ඉතින් අඩුපාඩුවක් නැහැ නේ බලෙන්. ලෝකයා මොකක් කරයිද කියන්නේ? ලෝකයේ තුල වටිනාම දෙයක් හැමතිස්සෙම සැප දෙන දෙයක් තියෙනවා නම් ඒගොල්ලෝ ඒක බේරගන්න හදන එකක් නැද්ද? අවියාවුද වචන ලෝකේ තියෙන උපකරණ ඔක්කොම ටික. ඒක තමයි කරලා තියෙන්නේ. උපේක්ෂාව බේර ගැනීමට සියලු වචන ටික තියෙනවා. තේරෙනවද? මම හැමදාම කියන මේ ප්‍රශ්නේ තියෙන්නේ. පෙනීම කියන එකේ ප්‍රශ්නේ මොකක්ද කියන්නේ? මොකක්ද කියන්නේ ඉතින්? දිවායසර යනවනේ හාඳුනේ මේ පේන එක කැමැත්තට තියෙන්නේ නැහැ නේ හාඳුනේ පේන මම දිරනවනේ හාඳුනේ ඔය ටික. හැබැයි පෙනීම කියන එක අතවත් තියන්නේ. තේරෙනවද? මල කියන එකේ ප්‍රශ්නේ මොකද කියලා මොකද කියන්නේ? මල පර වෙනවා, මල කැඩෙනවා, බඹරු කනවා, ඕවා තමයි කියන්නේ. බඹරු කන අනම්මනම් පස්සේ බලවත් ඉන්නේ මල ගැන අහන්නේ. ඒකට බලෙන්වත් වචනයක් කියන්න බැරි අපි කාටවත්. එච්චරට මේක සුවරින්දා. අපි සතුට කියලා නිර්වචනය කරගන්නේ දෙයක් බලලා ඔන්න ඔකයි. pleasure and joy කියන්නේ දෙකක්. pleasure කියන්නේ එකක්, joy කියන්නේ එකක්. pleasure කියන්නේ අපි හිතන්නේ මේ සාමාන්‍ය මොන හරි දෙයකින් ලබන සතුට කියන එක. ඔව් joy කියන්නේ අර පරම සුඛය කියන එක. ඒක නිවන අදහස් කරගෙන ඔව්. මගේ භාෂාවේ වචන නෙමෙයි. මම කියන්නේ මෙතන මම ගත්ත වචන දෙක. නිබ්බාණම් පරම සුඛං කියලා එකකුත් තියෙනවා. ලෝකයේ තුල සුඛයක් තියෙනවා කියලාත් කියනවා. තේරෙනවද? ලෝකයේ තියෙන සුඛයයි නිවන් සුවයයි කියන්නේ දෙකක් නේ. ඔය නිවන් සුවය ගැන ලස්සන කතාවක් කියන්නේ දැන් ඒතකොට නිවන් දැක්කහම මොකද්ද ඔය දින සතුට කිව්වහම අර මොනවද සාරිපුත්ත හඳුරු කියන්නේ. දැන් තින්නේ අවේදිත සුඛයක් කියලා. අවේදිත කිව්වම අපිට මොකක්ද තේරෙන්නේ? හරියට අවේදිතව හරි විඳින්න පුළුවන් ඇති කියලා. මොකක්ද අපේ අදහස අවේදිත කියන වචනේ? ඒකේ සරලම අදහස. උච්ඡේද දෘශ්‍යයෙන් ගන්න එපා දැන් ඈ. විඳීම කියන විඳවීමත් හමු වෙන්න බෑ. නොවිඳීම කියන විඳීම හම්බෙන්නත් බෑ. දෙකම නැති තැන නෙමෙයි. නෑ අතීන්ද්‍රිය කියන්නේ ආ එක. තන අරකින් ගත්තාම අනුපදිශේෂය කියන එක වෙනකන් සංකාර දුක තියෙනවා. පැහැදිලි? ඒක දැන් අපි මේක කතා කරනකොට ඇත්තටම ගාක් සපු වෙන්න තියෙන දැන් උපරිමයි කියන්නේ. අනිවාර්යයෙන්. උපරිමයි කියන්නේ අහු වෙලාම තමයි. මම කියන්නේ අන්තිමට තේරෙනවා නම් අහු වෙලාම ඉන්නේ කියලා හරි. මේක කොහොමද ඒකම තමයි පැහැදිලි වෙන්නේ. මම කියන්නේ මේක කලප ගන්න යනකොට මම කියන්නේ මේක මිස් වෙන්න තියෙන තැන් පැහැදිලි බව. එහෙමයි. ඒක තමයි හරියට ක්ලැරිෆයි වුනේ නැත්නම් සමහර පසල් එකේ මේ බිල්ඩින් බ්ලොක්ස් ටික අපි හදන්නේ වෙන චිත්‍රයක්. අනික ඒ හම්බෙන චිත්‍රයේ භයානක. භයානක. මොකද මෙයා චිත්‍රයක නිර්වචනය කරලා තියෙන්නේ චිත්‍රය නෙමෙයි. ඒතර මුලින්ම මෙයාට චිත්‍ර නිර්වචනය දෙන්න ඕනේ මුලින්ම. පැහැදිලිද? තේරෙනවද? නැත්නම් ගන්න තියෙන අපව අර මේ කියන දෙයකින්නේ දෙන්නනේ අපි හම්. එහෙමයි. ඒ හින්දා තමයි කියන්නේ උපමාවේ දක්ෂ වෙන්න කියලා. තේරෙනවද? අර ඒක උපමාවත් ඇති කියලා බුදුහාමුදුරු කියනවා නේ සතර පද ගාන. ඒකේ මෙහෙමයි උපමාව ඇති කියන්නේ ප්‍රඥාවන්තෙන්ට. ඒකේ මම කියන්නේ අපි එහෙම නෙමෙයි කියන්නේ කාටද? ඒක තමන් දාගන්න ඒවා. උපමාව සතර පද ගාතාවක් වුණත් මේකේ මේ ගල්ප ගන්නවා නම් ඒකමත් ප්‍රමාණවත් කියලා බුදුහාමුදුරු කියන්නේ මම කියන්නේ ඒ තුල වුණත් මේ අදහස තෝරගන්න පුළුවන්කම තියෙනවා කියන්නේ නේද? එහෙමද? එකක් තේරුම් ගන්න හොඳේ ඔය අනුත්පාදයේ පැහැදිලි කරනකොට අපිට ශනික තේරෙන්නේ මොකද දන්නවද? අපි තියෙන බවින් නැති බවට යන හින්දා. පැහැදිලිද? පැන වෙන්න බෑ කොහොම ටස් ගාලා හොයනවානේ. නෑ තමයි. ඔව් දැන් ගෙම්බ පයින්න බෑ කොහොම ඒක තමයි ඉන්නේ ගිරිත එකත් එන්න බෑ කියලා ගන්නේ. අර හොඳට වෙනවනේ එන්න බැරි මොකද්ද කියනකොටත් උත්තරේ දෙනවා අපිට. ඉතින් අහුවෙලා ඉවරයි. අවුවෙලා ඉවරයි. ඒක තේනද අපි බිඳුව හරියට දන්නවනම් එක බිඳුව ගන්න දඟලන්නේ නැහැ. බිඳුව හරියට දන්නවනම් එක බිඳුව ගන්න දඟලන්නේ නැහැ. ඒකයි බිඳුව දන්න කෙනාටමයි එක හම්බෙන්නේ කියන්නේ. එක හමු වීමමයි බිඳුව හමුණා කියන්නේ. අපි කියන්නේ එක අල්ලගෙන බිඳුව කරන්න හදනවා. එතන තමයි අර ඵලයේ හේතු. එහෙම එක අල්ලගෙන බිඳුව කරන්න යනවා කියන්නේ ඵලයෙන් හේතු බලනවා. බිඳුව දන්න කෙනා හේතුව මේ එක දන්නවා කියන්නේ හේතු ඵලයට ඇවිල්ලා තියෙනවා. මුල් ස්වභාවය තමයි නිකන් කර්මඵල මට්ටම. එහෙම එකෙන් බිඳුවට යන එක කර්මඵල. ඔය ආයාසයි නිරායාසයි එහෙම බිඳුවෙන් එකට එන කෙනාට නිරායාසයි. එකෙන් බිඳුව හදන කෙනාට ආයාසයි. හරි.
පැහැදිලි. දැන් මං ආයෙ කියනවා නිරායාසයි කියන්නේ නොකර ඉන්නවා කියන එක නෙමෙයි. නොකර ඉන්නවා කියන්නේ ධර්ම මායාසයි. ඔයාලා සීක උත්තමයට සත්‍තිස් බෝධිපාශික ධර්ම වැඩෙන්න ඕනේ. හරිද? එතන සත්‍ය සතිපට්ඨානෙ තියෙනවා වන්නේ සතිමා විනය්‍ය ලෝකයේ අවිජ්ජා දෝමනස්. අවිජ්ජා දෝමනස කියලා විනේය කියන තැනට කියනවා. ඒක අල්ලගත්තොත් පජානාති කියන තැනට උචිතයි තැන. තේනවද? ආතාපි සම්ජානෝ සතිම. ආතාපි කියන කේම ටික අකරුඩි කෙලස් තවන වැරැතුව කියලා. කෙලස් තවන අන්න එක. එතන පජානාති සම්‍යක් ප්‍රඥාව කියනකොට හරියට හරි. කෙලස් තවන වැර කියන තැන එන්නේ අර සම්‍යක් ප්‍රඥාව තමයි ප්‍රධාන වෙන්නේ නේ. ඒක මෙහෙම ගත්තොත් කෙලස් තවන්න පුළුවන් වෙන්නේ කෙලෙසේ හරියට දන්නවනම්. ඒතකොට ඒක දැනගන්න වෙන්නේ ප්‍රඥාව තියෙනවනම්. එයාට තමයි වීරිය එන්නේ, සතිය එන්නේ, සමාධිය එන්නේ, ප්‍රඥාව සියල්ල බිහි වෙන්නේ එයාට. පැහැද? ඒක තමයි දැන් ඇලීම් ගැටීම් කියන තැනනේ එතන. ඒතර අර මුලාව කියන එක තමයි සම්මා ප්‍රඥාව. සුවිට්ඨෝ හෝති අභිඤ්ඤයං පරිඤ්ඤයං ඔය ඔක්කොම දැන් කියන්නේ යථාභූත ඥානං ඒ කියනද? නැත්නම් අතන අර මුලාව කියන එක සඳහන් නැහැ කියන අදහස. ඔව්. ඒකයි ඥානය කියන තැන ඔච්චර බුදුහාඳුරෝ මේ විශිෂ්ටාර්ථයෙන් කියන්නේ. අතන මේ ආනාපාන සූත්‍රය ගත්තත් ගිරිමානන්දේ හැම එකෙම සෝ සතෝ වාසසති සතෝ පස්සති. එතන සතෝ කියන තැනම අර පජානාති කියන තැන තමයි හම්බ වෙන්නේ නේ. අර අපි කතා කරලා මේ දැන් හුස්ම කතාව ගියාම අපිට හම්බෙන්නේ බලන්න හුස්මද හුස්මක්ද කියලා. හුස්මක් හම්බෙන්නේ. හුස්මක් අල්ලගෙන හුස්ම හිතන්න පුළුවන්ද? ඒක හරියට ලැබුගින්න ඇති වුණාට පස්සේ ලැබුගින්න හරහා විශ්ලේෂණය කරගෙන යනවා පටන් ගත්තේ මේ ගිනි කුරෙන් කියලා. ගිනි කුර හොයන්න ගිනි කුර තියනවද එතන? ඒක සම්පූර්ණ පිච්චිලා තියෙන්නේ. ඒතර අපි කල්පනා කරන්නේ මෙන්න ගිනි කුරක් ගැන. තේරෙනවද මං කියන්නේ? ඒකයි වැඩි හොඳ. ඒකයි ඉතින් ඒකනේ අර බුදුහාමුදුරු ලස්සන කතාව කියන්නේ. මේ අර අස්වලෝමේ කතාව කියන්නේ ලස්සනට 100කට පල්ලා විදින්න බාන්න දෙකට පැලෙන්න කියලා. මෙතන තේරෙන්නේ නැද්ද මව ඇත පියා ඇත කියන සම්මා දිට්ඨිය පිහිටා හිටපු කෙනෙක් සේක කෙනා. එතකොට මම ඔකට සම්බන්ධ කරලා කියන්නම්. මාතා යතානියම් පුත්තන් ආයසායක පුත්තමන් රොක්කේ කියනකොට. මෛත්‍රී චේතෝ විමුක්තිය ගන්න පුළුවන් අවම සුසුකම තියෙන සෝතාපන්නකම දැන. ඒ කෙනාට එක මවක් දරුවෝ රකින්නවා කියන චින්තනයක් තියෙනවා. එක මවක් යම්සේ දරුවෝ පෝෂණය කරනවාද ඒ සෙනෙහස අදහස එහිමම තියෙනවා. අර හොඳ කතාවක් තියෙන්නේ මේ ධර්මාවබෝධ වුණාට පස්සේ ශාක්‍යෝ මුළු ශාක්‍ය ජනපදෙම ඒ බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් අවබෝධ වුණාට විරූඩබ කුමාරයා මරන්න එනකොට ඒකේ කියන්නේ කතාවේ ශාක්‍යෝ තරම් දුරු ශිල්පයේ දක්ෂව කවුරුත් නැහැලු. ඒගොල්ලෝ කරන්නේ මේ සතුරව පාලනය කරන්න ඊතල විදිනවලු මෙහෙම ඇඟිලි තිනවනම් මේ දෙකෙන් යනවලු තේරෙන්නේ නැද්ද? හැබැයි බලන් ඉන්නුන්ට තේරෙන්නේ ඉවරට ඉවරයි කියලා. ඔතන විරූඩබ කුමාරයා පසුබහිනවා. ඒතර පුරෝහිතයා දන්නවා දස සීලේ සමාදන් වෙච්ච කට්ටිය ශාක්‍යෝ කියලා. ඊට පස්සේ කියනවා කුමාරයා බය වෙන්න එපා. ගැන්ලා බලන්න එක්කෙනෙක්ව මැරලා නැහැ කියලා. අච්චර දුනුවාවත්. ගැන්ලා බලවම මැරෙන්නේ නැහැ. ඉස්සරහට යනවා. තේරෙනවද? ඒක තමයි. මම ඊතර පෙන්නුවේ අර බුදුහාමුදුරුවෝ ලස්සන කියනවා. ඒ කියන්නේ මගේ ආර්ය ශ්‍රාවකයෙක් ජීවිතේ දෙවෙනි කරනවා සීලය කඩන්නේ නැහැ කියලා. ඕකමනේ අර කියන්නේ කකචූම සූත්‍රය ලස්සන. මගේ ආර්ය ශ්‍රාවකයෙක් බණ්ඩි කියතකින් අඟල ගානේ කීතු කරත් නැඟ. ඒ කපන කෙනා කෙරෙහි වෛර මාත්‍රයක් උපදවන්නේ නැහැ කියනවා. ඒකයි සිද්ධිය. මොකද ඒ හැමතැනම ආර්ය ශ්‍රාවකයෝ දන්නවා මේක නිසා නෙමෙයි වැරද්ද වෙන්නේ කියලා. මම නිසා වැරද්ද කියලා දන්නවා. හැකියාව සහ ඔය ශුන්්‍යතාවය කියන එක ලෝකෙන් බලන්න හදන සිද්ධිය පොඩ්ඩක් එහෙම කරගත්තොත්. ඒකයි මම කිව්වේ හරි අතේ තියෙන නිවන ආයි දෙයක් නැහැ. හරිද? අතේ තියෙන කියන්නේ මේ නිදහස් වීම තියෙන අත ළඟ. ආයි දුරක නේ. නිදහස් වීම කියන්නේ අපි බහල් බව හරියට තේරුම් ගැනීම. එච්චරයි තේරුම් ගන්න තියෙන්නේ. තේරෙනවද? අනිච්චේ නිච්ඡන්ති කියන දේ තේරුම් ගත්තා නම් හරි. එතන මේ දුක්ඛේ සුඛන්ති කියන එක චුට්ටක් එතන දැන්. අනිච්චේ නිච්ච කියන එකට අනත්ත ආත්මීය බව හම්බ වෙනවා කියන එක එතන අර ඒ සුඛ බවමයි අපිට හම්බ වෙන්නේ කියන්නේ දුක මොකද්ද සුඛ මොකද්ද කියන එක. මේ ගන්නවා. දැන් සුඛය කියන එක අපි ගමු ටිකක් කඩලා වචනේ ප්‍රීතිය, සැපය, සැහැල්ලුව කියන එකනේ සුඛය කියන්නේ. සුඛයක් හම්බ වෙන තැනකින් අපි යන්නද කැමති ඉන්නද කැමති? ඉන්නද කැමති? අපිට මේ ලෝකේ තියෙන උපරිම සුඛය කොහෙද තියෙන්නේ? ලෝකේ. අපි මේ කතා කරන එකේ පැවැත්ම කොතනද? ඔව් උච්ඡේදය තුල තමයි ඇත්තම ලොකම සුඛය තියෙන්නේ සාමාන්‍ය කෙනාට. හරිද? ඒක පල්ලෙහාට එන්න ශාස්ත්‍ර දෘෂ්ටිය තුල පවා සපේ දෙන තැන තියෙනවා. හොඳ උදාහරණේ පෙනීම. පෙනීමේ දුක පෙන්වන්න බෑ. දුක පෙන්වන්න කිව්ව ගමන් මොකද කියන්නේ? එක්ක පේන දේ අල්ලන්න වෙනවා නැත්නම් පේන කෙනා අල්ලන්න වෙනවා. ඒකත් කමන්නේ නැල්ලුවට. පේන දේ දුක කියන්නේ කිව්වම. දැන් මේ ෆෝන් එකේ දුක මොකද්ද? හිතනවා ඉතින් කැඩෙනවනේ කියලා. දැන් මේක කැඩිලා
කැඩුනට පස්සේ ඒකට කියන්නේ ෆෝන් එක කැඩුණා කියලා නෙමෙයි. ඒකට කියන්නේ කැඩිච්ච ෆෝන් එකක් කියලා. ඒතර ආයේ අනිත් එකක් නේ ඒක වෙන එකක්. අන්න ඔයයි කියන්නේ තියෙන බවින් එනේ මේ බවින් අන්නේ බවකට යෑම කියලා. ඔය අපි කතා කරන්නේ ලෝකෙ තුල අනිත්‍ය කියලා අන්නේ බවයකට යෑම. එනේ ට්‍රාන්ස්ෆෝමේෂන් එක අපි කතා කරන්නේ. ෆෝන් එක සහ කැඩිච්ච ෆෝන් එකේදී අර්ථ දෙකක් එක තේරෙනවා. ඒ අර්ථ දෙකක් කියන එක වෙන්නේ අන්නේ එහෙම තේරෙනවා නම් හරි ඕක. පැහැදිලි. අර බටමිටි දෙක එහෙමයි. මම අර එකයි ත්‍රිකෝණය කියලා මම වචනය දැන් මම දන්නේ නැහැ එතන කියන වචනේ මොකක්ද කියන්නේ. දැන් බටමිටි දෙක සහ ත්‍රිකෝණය කියන්නේ දෙකක්. දෙකක් නේ. තේරෙනවද? බටමිටි දෙක සහ මුක්කුව කියන්නේ දෙකක්. ඔව් අඤ්ඤමඤ්ඤ සත්‍ය. අඤ්ඤමඤ්ඤ කියද්දි එකක් නිසා එකක් කියලා ගන්න බෑ. දැන් එකක් නිසා එකක් කියදී අපි එකකට ප්‍රමුඛත්වය දුන්නානේ. ඒ දෙකම නේද? එකට දෙකම කියන්නත් බෑ. ඒතර එකක් කියලා ගන්න. එකක් කියලා ගන්න බෑ දෙකක් කියලා ගන්න බෑ. ඔව් දැන් ඒක පත්‍යෙට හේතු නම් අර ඒ දෙකම වෙන්න බෑ. දැන් පෙනීමට නම් පෙනීමයි ඇසයි දෙකම ඔතන එකක් ගන්න බෑනේ. ඒක තමයි මම කිව්වේ එක වැරදි කියලා. අන්න හරි. එහෙනම් මම ඒකයි කිව්වේ බටමිටිය කියන්නේ එකක් කියලා නෙමෙයි කියන්නේ. දෙකම වැටෙන්නේ. නෑ දෙක කියලාත් නෙමෙයි කියන්නේ. නෑ එතන දෙකම වැටෙන්න ඕනේ. නෑ දෙකම වැටෙන්නේ මොකටද? දෙක කීයක දෙනවද? දෙකම වැටෙන්න ඕනේ අයියා බටමිටි දෙකක් එකතු කරපු හින්දා. අන්න ඒකකට බටමිටි දෙක එකතු කිරීමත් එකතු කරපු බටමිටි කියන්නේ දෙකක් අර්ථ. අයියා බටමිටි දෙක එකතු කරොත් තමයි දෙකම වැටෙන්න ඕනේ කියලා කියන්නේ. ඒකේ අර්ථය මොකක්ද? ඒකෙන් ගම්ම්‍ය කරන්නේ මොකක්ද? ඒක ඒ බටමිටි දෙකේ උපමාව කියලා පැහැදිලි කරන්න හදන්නේ. බටමිටි දෙක වැටෙනවා වගේ තමයි හිස් බව කියන්නේ. හිස්පවින් අදහස්. එහෙම. දැන් අර ආලාර කාලා මුද්ද කරාම පුතු දැන් එතන කෙලවර කියලා හිතාගෙන එනේ හිටියේ. ඒ නිසානේ දැන් ගෝස්තානන් වහන්සේට එතනත් යම් කිසි දෝෂයක් දැකලා එතනින් නික්ම ගියේ. ආර්ය පරිශ්‍රම සූත්‍රය ලස්සන කියන්නේ. ඔව්. ඒ දැන් අපේ ශාසනයේ ධර්ම විනය කියලා තියෙනවා. අනිත් ශාසනවල ධර්ම විනය තියෙනවා. එතකොට මොකක්ද ඒ කියන්නේ? නිවනට විමෝක්ෂයට යෑම පිණිස ධර්ම විනය ඉගෙන ගත්තා කියන එක. චුල්ලාතිපද සූත්‍රයේ පැහැදිලිව කියනවා. බුදුහාමුදුරන්ගෙන් ධර්මයේ ඉගෙන ගත්ත කට්ටිය රහත් වුණාට පස්සේ කියනවලු අපි මේක ඉගෙන ගන්න කලින් අපි හිතන් හිටියේ රහත් කියලා. හරිනේ. අපි මේ පටිච්චසමුප්පාදයේ කෑලි 12කට හිතන එකක් නෙවෙයි කරලා තියෙන්නේ. ඔන්න මම අර කියපු අර කතාව වෙනවා. ඒකත් ඒ කතාව ඈ. දැන් අපි අහලා තිනවා පටිච්චසමුපාදයේ අවිද්‍යාවේ පටන් දුක්ඛ කන්ද සමුදය හොති කියන තැනට කෑලි 12ක් තියෙනවා. දැන් ඕකෙන් හිත ඉන්න කාලයක් ඈ. ඒ ටික කාලයක් යනකොට තේරෙනවා නෑ මේකෙදි බුදුහාමුදුරු කියනෝනේ මේ ඇති කල්ලි මේ වෙයි කියලා එක. ඒක දැන් අවිද්‍යාව ඇති කල්ලි සංකාර වේකෙදි දෙකක් නෙමෙයි එහෙනම් මේ. එකක් කියලා. අන්න හරි දෙකක් නෙමෙයි එකක් කියලා ගන්නවා. ඇයි එකක් කියලා ගන්නේ 12ක් ගැන දන්නේ හින්දානේ. 12ක් ගැන දන්නේ හින්දා එකක් කියලා ගන්නවා. 12ම එකට ගෙනාවා. ඔව්. ඇත්තටම එන්නේ අපිට හොතමයි. ඒතර ආයේ දෙයක් කරාම තමයි එතකොට ආයේ විග්‍රහ වෙන්නේ නේ. ඔය පටිසමුපදේ දෙයක් නෙමෙයි. ඒ ස්වභාවය. ඔන්න ඕකට තමයි අර භව කියලා වචනයක් තියෙන්නේ. ගිහිල්ලා ඇහුවොත් එහෙම බුදුහාමුදුරනේ මේ මට මම අද මේ ලෝකේ මිනිස්සෙක් කියලා ඉපදුණා කියලා බුදුහාමුදුරු කියයි මේ කරපු කර්ම ටික නිසා කියලා. හැබැයි මම ගැලවෙන්නේ කොහොමද කියලා අහුවාම කියන්නේ අර කර්ම ටික නොකර ඉඳහන් කියලා නෙමෙයි. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියලා කියන්නේ. එතනම කියන්නේ. ඔය එතකොට කර්මය නිකම්ම ගැලවිලා යනවා. ගැලවිලා යනවා නෙමෙයි කර්මයක් හරියට අහු වෙනවා. ඒ කර්මයට මූලික පොළොවත් අහු වෙනවා. මේ පැවැත්ම ඇති වෙන්නේ කොහොමද කියන කර්ම ස්වභාවය හැට දන්නවා. ඒකයි යා කර්මයෙන් ගැලවෙන්න දන්නේ. පැහැදිලිද? තේරෙනවද? මට ඒක කියන්න ඕනේ. ආකාර 12කට ඊට පස්සේ හේතු අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය සම්ප්‍රයුක්ත කියලා ඔය කියන ආකාර තියෙනනේ හතරකුත් ආයි. හොඳට තේරුම් ගන්න මේ ආකාර හතරක් තියෙනවා. ඒ ආකාර හතර එකට යෙදෙනවා කියලා නෙමෙයි කියන්නේ. හතර එකට ගේනවා කියන්නේ මොකද්ද? හතරකින් එකට ගෙනලා තියෙන කියන්නේ අංකයට ගේන්නේ. තේරෙනවද? ඔය තියෙන්නේ ලෝකයේ තුල තියෙන විභජනය. කඩන එක ඔය කියන්නේ. තේරෙනවද? ඒක නෙමෙයි බුදුහාමුදුරු කිව්වේ හොඳද? අනුත්පාදය දන්නව නම් තමයි උත්පාදය කියලා දන්නේ කියලා කියන්නේ බුදුහාමුදුරු. අනුත්පාදය මේකේ දන්නව නම් නෙමෙයි මම ආයෙක කියන්නේ මේකේ අනුත්පාදය දන්නව නම් උත්පාදය දන්නවා කියලා නෙමෙයි. අනුත්පාදය දන්නව නම් මේක හම්බ වෙනවා. හිස් බව දන්නව නම් නොසිස් බව හම්බ වෙනවා. බින්දුව දන්නවනේ කාම. අසංකතය දන්නව නම් සංකතය හම්බ වෙනවා. උද්‍යව්‍ය කියන්නේ අර ඥාන මට්ටම. උද්‍යව්‍ය කියන්නේ මේ පැවැත්ම අහු වෙනවා කියන එක. අර අපි එදා කතා කරේ දැන් ඇත සහ නැත කියලා දෙකක් නේ තියෙන්නේ. අපි එහෙම ගමු පුටුවක් තියෙනවා. හරිද? පුටුව ඇතනේ. තියෙන පුටුවක් ගැන මම කතා කරන්නේ. ඕක අපි යට බේස් එකට කඩමු. ඔතන තියෙන්නේ මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. නැත්නම් අපි ඔතන ගමු හැමෝටම තියෙන පරමාණු කියලා. හරිද? මම අහන්නේ මෙහෙමයි. පුටුව නිසා දුක එනවා නම් සාමාන්‍ය ලෝකයට තියෙන කතන්දරේ මොකද්ද? ওই පුටුවෙන් එන දුකින් නිදහස් වෙන්න? අපි සාමාන්‍යයෙන් නිකන් රළුවෙන් ගමු පුටුව කඩන එක. හරිද? පුටුවක් කඩපුවම මොකද වෙන්නේ? ඔව් ඒක දැන් තේරෙනවා නම් හොඳයි කැඩිච්ච පුටුව කියන්නේ. හරි? අපි හිතුව එතන ලීඩියක් හම්බුණා කියලා. ඒකත් පරමාණු නෙමෙයි. ඒතර වෙනසක් වෙලා නැහැ. අපි පොඩ ඇඩ්වාන්ස් හිතුවොත්
පුටුව තිබ්බහම පුටුවෙන් දුකයි. කැඩුවා පස්සේ කැඩිච්ච පුටුවෙන් දුකයි එහෙම. පහළ. වෙනසක් වෙලා නැහැ. හරි. අපි ඔය පොඩක් උඩින් බැලුවාම පුටුව කියද්දි ඇත කැඩුවා පස්සේ නැත. දැන් මෙතන තේරෙන්නේ නැද්ද? සාමාන්‍ය ලෝකයට ඇත බවින් එන දුක නැතර ගියාම නැහැ. හරිද? හැබැයි හරියට බැලුවම තේරෙනවා ඇත බව ඇත තුල තියෙන දුකමයි නැත තුලත් එහෙම තියෙන්නේ. දැන් මෙතන දුකෙන් නිදහසක් වෙලා නැහැ නේද? ඒ දුකෙන් නිදහස් වෙලා නැත්තේ. මම මෙහෙමයක් කියන්නම්. තමන්ව කූඩුවක කොටු කරලා තිනවා නම් එතන මට හිතලා කියන්න එතන නිදහසක් නැත්තම් හුස්ම ටික වට්ටන තැන පවා දුකක් තේරෙන්නේ නැද්ද? ඇයි තමන් හිර වෙලා ඉන්නේ මේ හුස්ම ගන්න? අපි මෙහෙම කළොත් හිර කූඩුවෙන් අයින් කරලා ලොකු හිරකයකට දානවා. දැන් නිදහස්ද එතකොට? ඒ හිර කුඩුවේම හිර කූඩුවේමයි. පහළ. එතන අර සැපයි කියලා ගත්තේ දැන් එතන නැත බවට ආවට පස්සේ යම් කිසි කියන්නේ ඇත බවෙන් නැත බවට ආවට පස්සේ යම් සැප කියලා එකක් අදහස් කරන්නේ. එතන කියන්නේ ලොකු හිර කූඩුවකට දැම්මා වගේ අදහස් කරනවා. ඒක මට කියන්න ඕනේ. උද්‍යව්‍ය කියන එක වෙනස් වෙන්නේ නිරෝධය අනුත්පාදයට සාපේක්ෂව. මොකද උත්පාදය තුලයි උද්‍යව්‍ය හම්බෙන්නේ. අනුත්පාදය තුල නෙමෙයි. අනුත්පාදය කියන්නේ සුද්ධ නිවන. උද්‍යව්‍ය ඥානයේ බිහි වෙන්නේ උත්පාදය දන්නවනම්. උත්පාදය දන්නවා කියන්නේ එක හම්බෙන එක. එක හම්බෙනවා කියන්නේ මොකද්ද? එක තියෙන කොටත් එක හම්බෙන්න ඕනේ. නැති එක කියද්දිත් එක හම්බෙන්න ඕනේ. ඒතර එක තියෙනකොට එක හම්බෙන්නේ බෑ ඥානය දන්න හින්දා. එක නැති තැන එක පවතිනවා කියලා හම්බෙන්නේ උදේ ඥානය දන්න හින්දා. තේරෙනවද? එතකොට මේ තියෙන බවුන්ඩරි දෙකම කැඩෙනවා උතන. ඒතර තමයි පැවැත්ම හම්බෙන්නේ. අනන්ත සම්පතෝ බබන් කියන්නේ. අන්තත්වයේ ගැලවෙනවා කියලා. තේරෙනවද මම කියන එක? පුටුව තියෙන බවින් දුකක් එනවනේ. පුටුව නැති කරාට පස්සේ අපිට ප්‍රශ්නයක් නැහැ. හරිද? හැබැයි බැලුවාම උතර තේරෙනවා පුටුව තියෙන බව වගේමයි නැති පුටුව අතන පවතිනවා. එතකොට දුකෙන් නිදහස් වෙලා නැහැ. දුකෙන් නිදහස් වෙන්නේ නැත්තේ ඇයි? ආයි යමකට කොටු වෙලා. කොටු වුණා කියන්නේ අන්ත වෙලා. අන්ත ගැලවෙන්න නම් පුටුව තියෙන බවින් ගැලවෙන්නත් ඕනේ. පුටුව නැති බවින් ගැලවෙන්නත් ඕනේ. පැහැදිලිද? පැහැදිලිද මං කියන්නේ? අන්න එතනදී පුටුව තියෙනවා කියන එකෙන් ගැලවෙන්න නම් පුටුව තියෙනවා කියන එතන තියෙන කූඤ්ඤ ගලවන්න නම් තව පොළොව තියෙන බවට හම්බෙන්න ඕනේ. දැන් අපි කූඤ්ඤ ගහලා තියෙන එක්කෙරවලටමනේ. ඒක ගලව ගන්න නම් බය නැතුව මේක ඉවරයක් නැති බවට හම්බෙන්න ඕනේ. තේරෙනවද මං කියන එක? ඒ අනන්ත බව කියලා අදහස් කරේ. ඔව්. අනන්ත බව කියලා අදහස් ගන්න උතනට. ඒක අනන්ත බව කියන තැන ආය හම්බෙන්නේ එකම තමයි කියන්නේ. එකම තමයි. එතන තමයි හරියට එක හම්බෙන්නේ. මම මෙහෙම උදාහරණයක් දැන් චිත්‍ර ඇඳීම සහ චිත්‍රය කියන දෙක ගන්නකො. චිත්‍ර පොඩි ළමයෙක්ට චිත්‍ර අඳින්න පුළුවන් කියලා කවද්ද අපිට තේරෙන්නේ? චිත්‍රයක් ඇඳුවොත් හරිද? අන්න හරි. චිත්‍රයක් ඇඳනම තමයි අපි ඕක අර්ථකථනය කරන්නේ මෙයාට චිත්‍ර අඳින්න හැකියාවක් තියෙනවා කියලා. චිත්‍ර අඳින්න නැති තාක් චිත්‍රය කියලා වචනවත් ඒ පොඩි කාගේ ජීවිතේ නැහැනේ. හරිද? ඒකෙන් කියන්නේ මොකද්ද? එයා චිත්‍ර ඇඳීමේ හැකියාවෙන් නිදහස් වෙලා කියලාද? නෑනේ. හැකියාව එහෙම තියෙනවා. ඒ කියන්නේ තාම කොටු වෙලා. පැහැදිලිද? එතන කොටු වෙලා ඉන්න බව තේරෙන්නේ නැත්තේ ඇයි? නෑ. කොටු වෙලා ඉන්න බව පොඩි කාට තේරෙන්නේ නැත්තේ ඇයි? චිත්‍ර අඳින්න පුළුවන් හැකියාව තියෙන බව ඒක දන්නේ නෑ. ඔව් තවරේ කියන හොරකමකට. මේකත් අඩි හොරෙක් කියලා අපිට අහුවෙන්නේ කවද්ද? හොරකම් කළොත්. හොරකම් නොකර හිටියොත් හොරකම කියලා වචනයක් අය දෙනවද? ඒ කියන්නේ මොකද්ද? හොරකම දෙයක් බවට පත් වෙලා නැහැ යාට තාම. හොරකමක් කියන්නේ සිද්ධියක්නේ. ඒ සිද්ධියක් වුණොත් තමයි මේක හොරා කියලා අහුවෙන්නේ. සිද්ධියක් නොවන තාක් හොරා කියලා වචනයක්වත් ඒ මනුස්සයාගේ ජීවිතේ නැහැ. දැන් හොරකම් කරන මිනිස්සු දැක්කහම අපි හොරකම් කළා නැත්නම් අපිට හෙන සතුටුයි. අපි නම් හොරකම් කළා නැහැ කියලා. ඒ දන්න ටික තමයි. හොරකම් කරලා නැහැ තාම. පැහැදිලිද? හොරකම් කරලා නැහැ තාම හොඳේ. අන්න හරි. හැබැයි ඒක කරන්න පුළුවන් කෙනෙක් හම්බෙන්නේ හොරකමක් වුණොත්. කරබැලද? හොරකම හමුවොත් තමයි හොරකම් කිරීම හැකියාවක් තියෙනවා කියලා තියෙන්නේ. එහෙමද? ඒක වැරදි. හැකියාව දැක්කොත් තමයි හොරකමේ අර්ථය හරියට එන්නේ. ඉතලා අහුවෙන්නේ හැකියාව. අහුවෙන්න ඕනේ හැකියාව. අපිට අහුවෙන්නේ හොරකම. අහුවෙන්නේ හොරකම. අපි ගන්නේ හොරකමක්. හැබැයි හොරකමට පසුබිම තියෙන්නේ හොරකම කරන්න පුළුවන් හැකියාව තුල. හැකියාව හම්බ වෙන්නේ නැහැ හොරකමක් කරන තාක්. තේරෙනවද?
හැකියාව කියන්නේ ඒක අර අප්‍රමුඛ බව වගේ තමයි. අන්න හරි. ඒක කොහොමද කතා කරන්න ඕනේ? ඒ කියන්නේ ඒක වචනකින් කියන්න බෑනේ. වචනේ ගත්ත ගමන් ආයේ දෙයක් බවට දෙයක්මයි. ආය අහුවෙලා තේනවද? දැන් අර අදහස අනන්තයි කියන්නේ අන්න අර හැකියාව. හොඳට බලන්න හැකියාවට අන්තයක් තිබිලා තියෙනවද කියලා. එනි හැකියාව කොටු වෙලා තියෙනවද කියලා බලන්න. හැකියාව ඒක තමයි. ලෝකේ ආපු දවසම තියෙනවා. රූපණී කිව්වත් ඔය අනන්ත සබ්බතෝපම ඒකම තමයි කතා වෙන්නේ. කියන්නේ එතන ආයේ කතා කරනකොටම අපිට දෙයක් කරාමනේ. කියන්න වෙන්නේ. ඒකයි මම කියලා කොහොමද දෙයක් හරියට හම්බ වෙනවා නම් හරිය එතන දැන්. ඔව්. දැන් අපි කරන්නේ මමත්වය නෝන බව අල්ලගන්න හදන එකනේ. ඔව්. හරිද? දෙයක් හම්බ වෙනවා කියන්නේ ලෝකේ හම්බ වෙනවා කියන්නේ. අන්න හරි. ලෝකය මමත්වය මගේකම හම්බෙන්න ඕනකම ඔය කියන්නේ. පැහැදිලිද? කරන්න බැහැද? මේ අය කියෝනේ අර හොරා අහුනොත් එතන අර ප්‍රමුඛ බව තමයි අහුවෙලා තියෙන්නේ. ඒක තමයි හොරාල් වුණොත්. ඔව් හොරාල් වුණොත් හම්බෙන්නේ හැකියාව නෙමෙයි. අප්‍රමුඛ බව අහුවෙලා නැහැ. අන්නයි. එතකොට දැන් මිනිස්සු කරන්නේ මොකද? හොරා අල්ලලා උගෙන් අහන හොරකම් කළේ කොහොමද කියලා. ඒතර මිනිහත් කියන්නේ හැකියාව නෙමෙයි ආයේ. සිද්ධි ටිකක් කියන්නේ. මේ ලෝකෙ මෙලෝ කාටවත් හැකියාව අල්ලගන්න බෑ. තේරෙනවද? රංගන උලන් ඒ තහන කොහොමද කරන්නේ? තේරෙනවද? අපි කියන්නේ හැකියාවක් ඔය. අන්නයි. අපිට හැකියාව නෙමෙයි. දැන් ඔය අපිට හැකියාවක් තියෙනවා කියලා ගන්න සිද්ධි වලින්. පැහැදිලිද? මම මෙහෙම කරනවා. මේ දැන් අයියට තියලා දෙනවද? අයියව සතර පාගත කරන්න පුළුවන් හැකියාවක් අයියට තියෙනවා කියලා දැන්. නෑනේ. තේරෙනවද? හැබැයි ඔය හැකියාව හොඳටම තියෙනවා. ඔය විතරක් හැකියාව දී. ඔව්. තේරෙනවද? ඒක අහුවෙන්නේ කියන්නේ. අහුවෙන්නේ නොහැකියාව. ආහු නොහැකියාව කියන්නේ හැකියාවක් තමයි ඒක. තේරෙනවද? බිඳුව ගැන කතාවේදී එන්නේ එකයි කියන එක. පැහැදිලිද? ඔව් අපිට ඕනේ දැන් කොහොම හරි ගැලවෙන්නනේ මොන හරි කරලා. ගැලවීමම නොගැලවීමක් කියලා අහුවෙනවා නම් හරි. කරබැද? පාඩම දෙන්න බෑ. ඕක හරියට මේ වගේ හැකියාවට නිදර්ශනයක් දෙන්න බලන්න. දුන්න ගමන් මොකද්ද? මේ කෙලින්ම ඒ හැකියාව නිසා ආපු එක. දැන් කෙනෙක් කියනවා මට සින්දු කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මං කියනවා ඉතින් ඔප්පුවල වෙන්නම් කියලා. සින්දු කියන්න වෙනවා. මම කියන්නේ මේ ලෝකේ තියෙන ලස්සනම සින්දුව කිව්වත් එයාගේ හැකියාව අපිට දශමයක්වත් වෙනවා. තේරෙනවද? සාපේක්ෂව අහුවෙන්නේ නේද? මෙයාට සාපේක්ෂව මෙයාට හැකියාවක් වැඩි. ඔහොම තමයි අපි කියන්නේ. ඒ කියන්නේ හැකියාව නෙමෙයි. නැහැ. සින්දුව හොඳට කියනවා කියලා ඒ කියන්නේ. හැකියාව වෙන්නේ. බෑ. හැකියාවට අපේක්ෂවත් වෙන්න බෑ. අවුෙන්නේ නැහැ. එහෙම කියන්න බෑ. අපි කියන්නේ එහෙම. අපි ඒවා සින්දුව තමයි. සින්දුව කියන්නේ. අර තාච්චයක් උඩ ඉඳගෙන ඒක උඩ උස්සන්න හදනවා වගේ වැඩක් තමයි. අනිවාර්යයෙන්. ඒ කියන්නේ ඒකෙම ඉඳගෙන ඒකෙන්ම අල්ලන්න බෑනේ. ඒකයි. අර පෙන්නන්නේ ෆිසික්ස් වල පෙන්නද්දී මෙහෙම පුටුවේ ඉඳලා මම මෙහෙම කරකවන්න ගත්තට කරගෙන්නේ නැහැ පුටුව. ඇයි මෙහෙට පීඩන මෙහෙ පැත්තට ශක්තිය නෝට අනිත් පැත්තට රිපල්ෂන් එක මෙහෙට එනවා. එහෙනම් හෙල්ලෙන්නේ නැහැ. ඒ බාන්නකොට කරගෙන පුටුවක් උඩ වාඩිලා කකුල් දෙක උස්සන්නලා කකුල් දෙක උස්සලා නිකන් මෙහෙම කරන්න බෑ උඩින් බලේ. දශමයක් කරගෙන. කකුල් දෙක තිබ්බ ගමන් කරගෙන අයියේ. ෆික්ස් එක මෙතන තියෙනවනේ. තන. ඒ වගේ තමයි. ඒක තමයි ඊට පස්සේ ආය ඔන්න ෆික්ස් එක තමයි දැන් කරගන්න බෑ. අපි මේකේ සතුටු වෙනවා කරගෙන යනවා මෙතන කරගෙන නැහැ. තන. ඊට පස්සේ මේක කරගන්න ඕන නම් ආයි මේක උස්සලා මෙහෙන් අල්ල ගන්න ඕනේ. ඒක වෙනස. අන්න හරි. කූඤ්ඤ ගහනවා කියලා තේරෙනකම්මයි හිස් බව තේරෙනවා කියන්නේ. බෑද? ඒ කියන්නේ මම හරි වෙනකොට හරි කෙනා ඉතුරු වෙන්න බෑ. වෙන්න බෑ. අර වගේ තමයි හිත සුද්ධ කරනවනේ අපි. සුද්ධ කරලා සුද්ධ හිත තියාගන්නවා. තේරෙනවද? ඒ ගන්න මේ වගේ කුණු බක්කිය සුද්ධ කරලා ආයෙ කුණු බාස්කට් තියලා තිබ්බා වගේ. රූප නැති කරා කියලා නෙවෙයි පිළිසිඳ දැක්කා. අන්න ඒකයි. පරිඤ්ඤයනේ තියෙන්නේ. ඒතොර ඇති නැති දෙකම ප්‍රශ්නයක් බව දැනගැනීමයි ඥානය කියන්නේ. අන්න හරි. ඒකයි කියන්නේ අනිච්චේ නිච්ඡන් තියෙන විපල්ලාසය හම්බෙන්න ඕනේ. එයා දැන් විදිහට ඇහුවේ දැන් මේ අවිද්‍යාවයි සංකාරය අතර එහෙම ગેප් එකක් එනවද කියලා. අපි හිතමු ગેප් එකක් නැහැ කියලා. කියන්නේ අවිද්‍යාව හටගෙන නැති වෙනකොටම සංකාර පටන් ගන්නවා කියලා ගත්තා කියමුකෝ. හරි දැන් බැඩේ තියෙන්නේ මේකයි. අවිද්‍යාව හටගෙන නැති වුණාට පස්සේ ඊට පස්සේ පටන් ගන්න පුළුවන්ද ඒක? අවිද්‍යාව යොරුණා නම් ඉතින් ඊපස්සේ පටන් ගන්න පුළුවන්ද? ඒ කියන්නේ මොකද්ද නුගේ ඔය කියන්නේ? එතන මේ වගේ නෝනේ නේද? දෙකක් කතා වෙන එකක් දෙකක් කතා කරන්න පුළුවන්ද පළවෙනි එකම හම්බෙන්නේ නැත්නම් ඉවරනකොට? දැන් මම මෙහෙම එකක් කිව්වතර අර තියෙන්නේ අර මෙහෙම මේ
කෑලි මෙහෙම හිටෝලා මෙහෙම ගහගෙන ගියාම කැඩීගෙන යන්නේ. ඕකට ඔය එක තැනක් හැමදෙස්සෙම ඔය පසල් එක හැදුවාම එක තැනක් එක කාඩ් එකක් අයින් කරලා තියෙන්නේ. ඇයි ඒ? බැරි වෙලා අත වැදුනොත් එහෙම අතරින් නවතිනවා. මෙහෙම අපි හිතමු ගඩොල් පෙළියක් මෙහෙම තියන් තියනවා කියලා. පළවෙනි ගඩොල පැල්ලුව ගමන් ඔහොම පෙළගෙන යනවනේ. ඒක නොවෙන්න එක ගලක් මුලින්ම අයින් කරලා තියෙන්නේ. එනතන නිකන් හරි වැදුනොත් නවත්තන්න බෑ. හරිද? දැන් අපි ගත්තොත් අවිද්‍යාව කියන්නේ පළවෙනි ගල. සංකාර කියන්නේ දෙවෙනි ගල කියලා. මේ මැද ગેප් එකක් තියෙනවා නම් මේක බිමටනේ වැටෙන්නේ. ඒතර අරක පත්තු වෙන්න බෑ. මේකයි කතාව. පළවෙනි ගල බිමට නම් වැටෙන්න තියෙන ඉතුරු ටික හදලා වැඩකුත් නැහැ. තේනවා කියන්නේ. ඒක තමයි උදාහරණේ සරල කතාවක් කිව්වොත්. අවිද්‍යාව ඉවරුණාට පස්සේ සංකාරය පටන් ගන්න කියලා ගන්න ඕන. ඉවරුණාට පස්සේ සංකාර පටන් ගන්න මොකටද? ඉතින් අවිද්‍යාව නිසානේ සංකාර වෙන්නේ. අවිද්‍යාව ඉවරයි එතනම ඉවරයි. ඉවරයි. තේනවම කියන්නේ. මේක අපි අර ගන්න විදිහම තමයි නේද? ඔව්. අපි කරන්නේ එකකට පස්සේ එකක් ගැන හිතන එක. ඕකේ තව ඉබරන් ඒ ටිකත් යනවා. මේකයි. ඒක අර කිසිද මෙහෙම වැටුණා නම් අර කෙරවලම වැටලා ඉවරයි දැන්. පැහැදිලිද? ආයි ඔය පසල් වල වගේ අපිට බලන්නවත් බෑ හොඳ. මෙහෙම කරපුවම වැටෙනවා. ඒ මොකද ඒ? එකක් තියෙන ඉඳ නෙමෙයි ඈ. අන්න ඒක සිද්ධිය දෙන අදහස ගන්න. ඒ සිද්ධියමයි වෙන්නේ. පැහැදිලිද? දැන් අපි රක් ගලවන්නේ ආ නෑ 12ක් නැතුව එකක් ඇත්තේ නෑ. ඒ කියන්නේ වැටෙන්නේ ඔක්කොම කිය. ඒ කියන්නේ මේ එකක් කතා කරන්නේ 12 හින්දා. ඔය සිද්ධියේ හින්දා තමයි මම ඉස්සරහ කිව්වේ අර පටිච්චසමුප්පාදේ කතා කරනකොට වචන කතා කරා කියලා ප්‍රශ්න නැහැ. මෙතන එකක් තේරුම් ගන්න ඕනේ. මේක ස්වභාවයමයි. ඒ කියන්නේ මේක මේ ස්වභාවයමයි පවතින්නේ. තේරෙනවද? පැහැදිලිද? ස්වභාවයමයි කියන එක තමයි. අපි ස්වභාවයවත් එහෙමනේ ගන්නේ. අපි කියන්නේම ස්වභාවයම වගේ එකක්. ස්වභාවයමයි අපි. ඔව් අපි කියලා ගන්නෙම අර අපි කියලා තමයි ගන්න. ඒකක් නදුම බෑ එන්න. ඉතින් අපිට කූණියක් ගහලා ඕනේ ගන්න. තේරෙනවද නැහැ සෝතේවා නිවන් පුරේත මාර්ගුත සෝතේ දස බලසේ ලප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියන්ත අට්ටංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතු දස බලධාරී තථාගතයන් වහන්සේ නම් ශෛලමය පර්වතයෙන් පැන නැගීයා නිර්වාණය නම් වූ මහා සමුද්‍රයේම කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ ශ්‍රී මුක බුද්ධ වචන ගංගාව සකල ලෝකවාසී සියලුම සත්වයන්ගේ මහා දුක්ඛඳ නිවාලමින් බොහෝ කාලයක් සුවසේ අපසිනා සේක්වා